ආයිබෝන් දුවේ පුතේ අද අපි එකතු වෙලා ඉන්නේ හත ශ්‍රේණිය තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන විෂය යටතේ ඔයාලට නියමිත 4 වෙනි පාඩම වදන් සැකසුම කියන එක. දැන් ඔයාලා 6 ශ්‍රේණියේදී 4 වෙනි පාඩම යටතේ ඉගෙන ගත්තා මේ පරිගණකයේ විවිධ මේ යෙදුම් මෘදුකාංග භාවිතය සඳහා යතුරු පූර්ව සහ මූසිකය භාවිතා කරපු ආකාරය. නැත්නම් කීබෝඩ් එකයි මවුස් එකයි පාවිච්චි කරපු විදිය. දැන් එතනදී අපි මවුස් එකට ටිකක් වැඩි බරක් දුන්නා. ඒ වගේම තමයි මේ 7 ශ්‍රේණිය දෙවෙනි පාඩමේදී මෙහෙයුම් පද්ධති පාඩම යටතේත් අපි මවුස් එකෙන් අර ෆෝල්ඩර්ස් නිර්මාණය කරගන්න විදිහ ෆයිල් එකක් සිලෙක්ට් කරගන්න මවුස් එකේ ඔපරේටරින් පැත්ත ගැන අපි හුඟක් කතා කරා. දැන් මේ පාඩමේදී අපි බලාපොරොත්තු වෙනවා මේ යතුරු පූර්ව ගැන තව ටිකක් පාවිච්චි කරන ආකාරය පිළිබඳව. හරිද? එතකොට මේ වදන් සැකසුමක් කියන්නේ මොකක්ද කියලාත් අපි මුලින්ම අවබෝධ කරගමු. එහෙනම් වදන් සැකසුමක් කියලා කියන්නේ දැන් ඕගොල්ලෝ පැන්සලකින් අපි ලේඛනයක් ලියනවා වගේ ලියුමක් හරි මොකක් හරි ලියනවා වගේම තමයි කීබෝඩ් එකේ පාවිච්චි කරලා පරිගණකය පාවිච්චි කරලා අපි වදන් සැකසුමක් එහෙම නැත්නම් ලිපියක් ලේඛනයක් නිර්මාණය කරගන්න එක නිෂ්පාදනය කරගන්න එක ඒක අපිට ඕන පස්සේ කාලෙකදී වෙනස් කරගන්න අවස්ථාවක් තියෙනවා. මේ ඔක්කොම ක්‍රියාවලිය අපි හඳුන්වනවා වදන් සැකසීම කියලා. ඒ කියන්නේ වචන සහිත ඕනෑම ආකාරයක් ලේඛනයක් නිෂ්පාදනය වෙනස්කම් කිරීම හෝ ගබඩා කිරීම වදන් සැකසුම හැටියට හඳුන්වනවා. ඒකේ වචන සහිතව තියෙන්න ඕනේ. එහෙම නැතුව දැන් කියන්නේ පින්තූර දාන්න බුණා. නමුත් පින්තූරයක් අරගෙන අපි ඒකේ වෙනස්කම් කරනවට ඒක ඇවිල්ලා වදන් සැකසුමක් නෙමෙයි. හරිද? වචන තියෙන්න ඕනේ. හරි? ඉතින් ඒක නිසා අර අපි පැන්සලකින් කරන කාර්යභාරය දැන් අපි මෙතනදී මොකද්ද පාවිච්චි කරන්නේ? යතුරු පූර්ව කීබෝඩ් එකක් පාවිච්චි කරලා තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් මේකේ තව වැදගත්ම දෙයක් තියෙන්නේ අපිට ඕනම ලේඛනයක් පස්සේ කාලෙකදී වුණා නැවත එඩිට් කරන්න පුළුවන්, හදන්න පුළුවන්. හරිද? එහෙම එකකුත් තියෙනවා. දැන් ලියුවාම අපිට ඒක වෙනස් කරන්න අමාරු නිසා මේ ටයිප් කරාම අපිට ඒ වගේ අවස්ථාවකුත් තියෙනවා. ඒක ටිකක් අපි තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් මේ වගේ අවස්ථාවල් එන්න හේතු උනේ මොකද්ද? දැන් මේ පොඩි ඉතිහාස කතාවකුත් ඕගොල්ලන්ට දීලා තියෙනවා. හරිද? දැන් මුල්ම කාලේදී අර ගස්වල මේ කොළ අරගෙන, ඒ කියන්නේ ශාක පත්‍ර අරගෙන ඒවා මේ මොනවද? ඒවා එක දේවල් ලියන්න. ඊළඟට ඕගොල්ලෝ දන්නවා දැන් අපේ රටෙත් මේක තියෙන ඉතිහාසයේ සෙල් ලිපි කියලා තියෙනවා. කියන්නේ ගල් වල කොටනවා කාලෙන් කාලෙටනේ. එතකොට ඒවා මැකෙන්නේ නැහැ. ශිලා ලිපි කියලා අපි හඳුන්වන්නේ. හරි. එතකොට සමහර තැන් තියෙන මේ මැටි පදම් කරලා ඒවා බෝඩ්ස් වගේ හදලා මැටි අක්ෂරවල කියන්නේ මැටි සහිත ලේඛන ඒවයි লীලා තියෙනවත් අපිට මූලාශ්‍ර හම්බ වෙනවා. එතකොට කාලයත් එක්කම කඩදාසි කියන එක ලෝකේ නිර්මාණය වෙන්න පටන් ගත්තට පස්සේ ඒකෙන් ගොඩාක් මේ ලේඛනය කියන එක වදන් සැකසුම කියන එක ඉස්සරහට එන්න පටන් ගත්තා. තව කාලයක් යනකොට මුද්‍රණය කිරීමේ යන්ත්‍ර නිර්මාණය වෙන්න පටන් ගත්තා. එතකොට උත්සාහ කරා අපි ලියන අකුරු හැඩතල කපලා, ඒ කියන්නේ බ්ලොක්ස් වගේ කපලා ඒවාට තීන්තාලේප කරලා සීල් එක වගේ ගැහුවාම කොහොමද අකුරු මුද්‍රණය කරගන්න පුළුවන්ද? ඒ හරහා අපිට පුළුවන්කම ලැබුණා තව ටිකක් දියුණු වෙන්න පටන් ගන්න. එතකොට මුද්‍රණ යන්ත්‍රය තව දියුණු වෙලා ඊට පස්සේ ක්‍රමානුකූලව ටයිප්රයිටර් කියන එක හරිද? යතුරු ලියන්නේ කියන එක එන්න පටන් ගත්තා. දැන් ඒක ඊට පස්සේ ගොඩාක් කාර්යාලීය මට්ටමිනුත් සෑහෙන ලෝකයේ දියුණු වෙච්ච අවස්ථාවක් වුණා යතුරු ලියන්නේ කරන එක. ඊට පස්සේ ක්‍රමානුකූලව මේ ටයිප්රයිටර් එක දැන් ඒක මේ විදුලි බලය අවශ්‍යුනේ නැහැ. තව ටිකක් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට, ඒ කියන්නේ විදුලිය පාවිච්චි කරලා ඉලෙක්ට්‍රිකල් ටයිප්රයිටර්ස් එන්න පටන් ගත්තා. හරිද? ඒක තවත් දියුණු වුණාට පස්සේ තමයි අපිට වදන් සැකසුම සඳහා පරිගණකය පාවිච්චි වෙන්න පටන් ගත්තේ. හරිද? එතකොට මේ තියෙන්නේ දැන් ලෝකේ පළවෙනිම වදන් සැකසුම් මෘදුකාංගයක් කියලා ආවේ 1979 වර්ල්ඩ් ස්ටාර් කියන මෘදුකාංගය. එහෙම එකක් යොදා ගන්න මේ ඉස්සෙල්ලා ඒකට හේතු වෙච්ච දැන් ඒ පහසුකම තියෙන පරිගණක මුලින්ම නිර්මාණය වුණා 1960 දී. හරිද? එතකොට මේ උදාහරණ ඔයාලගේ පෙළ පොතේ දක්නට ලැබෙනවා. දැන් වදන් සැකසුම් මෘදුකාංග කියලා මොනවද අපි හඳුනාගන්නේ? ඕනම ආකාරයක ලේඛනයක් නිර්මාණය කිරීම, අන්තර්ගතයේ සංස්කරණය කිරීම, හැඩය හෝ වර්ණය ආදිය වෙනස් කිරීම සහ සමහර අවස්ථාවලදී මුද්‍රණය කිරීමද සිදු කර ගත හැකි පරිගණක වැඩසටහන් වදන් සැකසුම් මෘදුකාංගයක් හැටියට හඳුන්වනවා. ඒ කියන්නේ ආයෙත් බලන්න
ඕනම ආකාරයේ ලේඛනයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒක එඩිට් කරන්න පුළුවන් පස්සේ ඊළඟට හැඩය වර්ණ ඒවත් යොදන්න පුළුවන්. හරිද? එහෙම කරාට පස්සේ මේක මුද්‍රණය කරන්න පුළුවන්. ඒක කරන්න අවස්ථාවක් තියෙනවා. මේ ඔක්කොටම අපි කියනවා වදන් සැකසුම් මෘදුකාංග කියලා. දැන් හරි නේද? එතකොට ඒවාට උදාහරණ මොනවද? දැන් ජනප්‍රියම එක තමයි Microsoft Word කියන එක. හරිද? ඒක Microsoft සමාගමේ Office package එකකින් එන එකක් මුදලක් ගෙවලා ගන්න ඕන එකක්. අනිත් එක තමයි iWork Pages කියලා තියෙන Apple සමාගමෙන් දීලා තිනවා. ඒකත් මුදල් ගෙවා ගන්න ඕන එකක්. ඊළඟට Word Perfect හරිද? Corel Draw කියන Corel Draw software සමාගමෙන්ම තමයි ඒකත් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකවත් අපිට මුදල් ගෙවීමක් කරන්න ඕනේ. හැබැයි නොමිලේ ලබා ගන්න පුළුවන් වදන් සැකසුම් මෘදුකාංග තියෙන OpenOffice Writer, LibreOffice Writer කියලා. හරිද? අපි ටිකක් මේවා ගැන 8 ශ්‍රේණියේදී ඉගෙනුම ලබන්න නියමිතයි. කොහොමද දැන් මේ වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතා කරන්න කියන එක. එතකොට මේවයි වාසි මොනවද? ඔව් ඇත්තටම අපිට වාසි හැටියට ඔන්න පුළුවන් මේ ලේඛන නිර්මාණය කරන්න පුළුවන්. ඒවා පස්සේ පාවිච්චි කරන්න සේව් කරලා තියාගන්නත් පුළුවන්. අනිත් එක තමයි print outs ගන්නත් පුළුවන්. ලේඛනයක තියෙන වචන හොයන්න දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අතින් ලිව්වාම දිග ලේඛනයක් ඔයගොල්ලෝ අතින් ලිව්වට පස්සේ ඕකේ එකම වචනේ කීපාරක් යෙදිලා තියෙනවද ඒ වගේ වයිම හොයන්න ගියම ටිකක් අමාරුයි නේ. ගණන් කරගන්න තියෙන අවස්ථාව මෙතන තියෙනවා. අනිත් එක තමයි සෙවීම. දැන් ඔයාලට ඕන කරන වචනයක් නැවත ලේඛනේ පුරාම හොයලා බලන්න උනොත් මේ අර අපේ අතේ තියෙන එකක බෑ. හැබැයි මේ මෘදුකාංගයේ සෙටප් කරාම ටක් ගාලා ඒකෙන් බලන්න පුළුවන්. අපිට ඕන ගණනාවක් මුද්‍රණය කරන්න පුළුවන්. සෑහෙන ප්‍රමාණයක්. හරි අනිත් එක තමයි තව වැදගත්ම දේ තමයි අපි අක්ෂර වින්‍යාසවල ව්‍යාකරණ වල දෝෂ තියෙනවා නම් ඒවා පෙන්නලා ඒවා නිවැරදි කරන්නත් මේ මෘදුකාංග වලට හැකියාවක් තියෙනවා. හරි ඒක නිසා අතිශයින්ම නිවැරදි පිරිසුදු ලේඛනයක් නිර්මාණය කරගන්න පුළුවන් අවස්ථාවල් අපිට හම් වෙනවා. ටිකක් ඉක්මනින් කරදරයක් නැතුව. හරිද? එතකොට අපිට තියෙන පළවෙනි ක්‍රියාකාරකමට අපි යමු 4.1 පළවෙනි ප්‍රශ්නය පරිගණකයක් භාවිතයෙන් ලේඛනය නිර්මාණය කිරීමට වදන් සැකසුම් මෘදුකාංග භාවිතා කරයි. හරිද? ඔව් හරි. OpenOffice Writer යනු වදන් සැකසුම් මෘදුකාංගයකි. හරිද? ඔව් හරි. පළමු වදන් සැකසීමේ මෘදුකාංගය MS Word වේ. ඒක වැරදි. Word Star කියලා තමයි ඒක නම් කරලා තිබුණේ 1979 දී ආවේ. Linux යනු වදන් සැකසුම් මෘදුකාංගයක් නොවේ. ඔව් හරි. මොකක්ද ඒ කිව්වේ Linux කියන්නේ මෙහෙයුම් පද්ධතියක්. මතක තියාගන්න. Linux කියලා කියන්නේ මෙහෙයුම් පද්ධතියක්. හරිද? ඊළඟට වදන් සැකසුම් යනු කුමක්ද? Word processing කියන්නේ මොකක්ද කියලා යහන්නේ. වචන සහිත ඕනෑම ආකාරයක ලේඛනයක් නිෂ්පාදනය කිරීම, වෙනස් කිරීම, සිදු කිරීම හෝ ගබඩා කිරීම වදන් සැකසීම කියලා හඳුන්වනවා. ඊළඟට ක්‍රියාකාරකම 4.2 වදන් සැකසීමේ මෘදුකාංගයක් යනු කොමක්දයි පැහැදිලි කරන්න කියලා කිව්වොත් මෙන්න තියෙනවා මේ ප්‍රශ්නෙට උත්තරේ ඕනෑම ආකාරයක ලේඛනයක් නිර්මාණය කිරීම, අන්තර්ගතය සංස්කරණය කිරීම, හැඩය හෝ වර්ණය ආදී වෙනස් කිරීම සහ සමහර අවස්ථාවලදී මුද්‍රණය කිරීමද සිදු කරගත හැකි පරිගණක වැඩසටහනක් වදන් සැකසීමේ මෘදුකාංගයක් හැටියට අපි හඳුන්වනවා. එතකොට ඒවයි වාසි 5ක් අර මම කලින් කිව්වා වගේ ඔන්න වාසි ගොඩක් තියෙනවා. ඔයාලට මෙතනින් කැමති 5ක් ලියන්න පුළුවන්. අපිට ඊළඟට නියමිත ක්‍රියාකාරකම මොකද්ද? Microsoft Office Word. නිවැරදි අක්ෂරය ලියන්න ඕනේ මෙතනදී. මොකක්ද එන්නේ? මෙන්න මෙතනට තමයි ඒ අකුර එන්නේ. ඊළඟට තියෙනවා අර OpenOffice Writer කොහාටද එයා එන්නේ? මෙන්න මෙතන. B. ඊළඟට C Corel Word Perfect මෙතනට iWork Pages D අකුර මෙතනට එන්නේ LibreOffice Writer අන්තිමට තියෙන E. ඊට පස්සේ ඔන්න අපිට තියෙනවා යතුරු පූර්ව ගැන ඉගෙන ගන්න. යතුරු පූර්ව ගැන ඉගෙන ගන්න කලින් ඒකේ තියෙන මේ කීස් ගැනත් අපි ඉගෙන ගන්න ඕනේ. ඊට අමතරව අපි 6 ශ්‍රේණියේදී ඉගෙනගත්ත තව වැදගත් පාඩමක් අපි මතක් කරගන්න ඕනේ. යතුරු පූර්වය මාර්ගයෙන් ටයිප් කරගෙන යනකොට වදන් සැකසුම් මෘදුකාංගයක අපේ මවුස් පොයින්ටර් එක තියෙන තැනක් තියෙනවා. එතකොට ඒ තියෙන තැන ටයිප් කරන තැන කොතනද කියන එක අපි හඳුනාගන්නේ මවුස් පොයින්ටර් එක තියෙන තැන අනුව ඒ අවස්ථාවේදී ඒක i අකුරක් ආකාරයට ඒක වෙනස් වෙනවා. ඒක ඉදිරියේදී ඔයාලට දකින්න ලැබෙයි. අපි ඒකට කියනවා කර්සර් එක කියලා. හරිද? අපි ඒකට කියනවා කර්සර් එක කියලා.
හොඳයි. දැන් මම හිතන්නේ මවුස් එකේ කාර්යභාරයන් ගැන ඔයාලට හොඳට තේරෙනවා ඇති. දැන් අපි ඊළඟට බලමු කීබෝඩ් එක. එහෙම නැත්නම් යතුරු පුවරුව ගැන. හරිද? මේ යතුරු පුවරුව කියන්නේ අපිට අතිශයින්ම වැදගත් වෙන උපාංගයක්. එහෙම නැත්නම් දෘඩාංගයක්, ඉන්පුට් ඩිවයිස් එකක්. මේ කීබෝඩ් එකෙත් පුතා අපිට තියෙනවා විවිධාකාර ස්වභාවයන් අපිට දක්නට ලැබෙනවා. සාමාන්‍ය රැහන් සහිත යතුරු පුවරුව අපිට දක්නට ලැබෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ USB කේබල් එකක් අර මවුස් දැක්කා වගේම USB කේබල් එකක් සහිත යතුරු පුවරුව ඔයාලට දක්නට ලැබෙනවා. හරිද? ඊළඟට වයර්ලස් කීබෝඩ්ස් උත් එනවා. අර මවුස් වල වගේම මේ වගේ පොඩි USB කොටසක් තියෙනවා. වයර්ලස් කීබෝඩ්ස් උත් අපිට දක්නට ලැබෙනවා. හරි? එතකොට මවුස් අපිට වයර්ලස් මවුස් උත් එනවා. කීබෝඩ්ස් ගත්තාම වයර්ලස් කීබෝඩ්ස් උත් එනවා. ඊට අමතරව දැන් ඕගොල්ලන්ට හුඟක් නිතරම වගේ දකින්නට ලැබෙන දෙයක් තමයි ටච් ස්ක්‍රීන් එකෙත් අපිට එනවා නේ. ටච් කීබෝඩ් එකක් එනවා. හරි ටච් කීබෝඩ් එක යූස් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉතින් මේ ටච් ස්ක්‍රීන් එක සහිත ඩිවයිසස් වල තමයි මේක එන්නේ. හැබැයි ඊට අමතරව අමතක කරන්න එපා අපේ පරිගණකයේත් තියෙනවා. දැන් බැරි වෙලාවත් ඔයාගේ කීබෝඩ් එක හරියට වැඩ කරන්නේ නැත්නම් අපේ පරිගණක වල තියෙන on screen keyboard කියලා එකක්. ඒක තමයි මේ විදිහටම දක්නට ලැබෙන්නේ. හරිද? මේකම අපිට දැන් සාමාන්‍යයෙන් ඔය ටැබ්ලට් පරිගණක වල සහ ස්මාර්ට් ෆෝන් වලත් මේ ටච් ස්ක්‍රීන් එකේම අපිට කීබෝඩ් එක එනවා. ටච් කීබෝඩ් එක එනවා. හරි? එතකොට මේකේ තව වැදගත් දෙයක් තියෙනවා. හොඳට බලන්න පුතා ඔයාගේ කීබෝඩ් එක දිහා. දැන් ඔය අපේ ලැප්ටොප් පරිගණක වල නම් අනිවාර්යයෙන් මේකේ කීබෝඩ් එකක් ඉන්බිල්ට්ම ඇවිල්ලා තියෙනවා. හරිද? ඒකෙන්ම නිර්මාණය වෙලා තියෙන. දැන් ওই කොයි කීබෝඩ් එක ගත්තත් මෙන්න මේ අකුරු තියෙන තැන ගැන පොඩ්ඩක් අවබෝධය යොමු කරන්න. හරි? සාමාන්‍ය කීබෝඩ් එකේ ඔයාලගේ ඇල්ෆබෙට් එකේ පිළිවෙලකට නෙමෙයි ඒක තියෙන්නේ. ඒක වෙනත් ආකාරයකට තියෙන්නේ. හැබැයි ඒ සම්බන්ධයෙන් චුට්ටක් බැලුවොත් විමසිලිමත් ඔයාලගේ කීබෝඩ්ස් වල Q W E R T Y කියන මෙන්න මේ අකුරු 6 තියෙන ස්ථානය කොහෙද? වම් පැත්තේ සාමාන්‍යයෙන් කීබෝඩ් එකේ ඉංග්‍රීසි අකුරු පිහිටලා තියෙන උඩම පේළියේ වම් පැත්ත කෙළවරෙන් ඉස්සලාම් පටන් ගන්න අකුරු 6 තමයි මේ තියෙන්නේ. අපි මෙන්න මේ අකුරු 6 ශබ්ද කරන්න පුළුවන් QWERTY කියන වචනේ හරහා. QWERTY. හරිද? අල් කයන්න සිංහලෙන් නම් එතකොට QWERTY. හරිද? මේ QWERTY කියන එහෙම නැත්නම් QWERTY කියන මේ අකුරු 6 එක ළඟ පිහිටලා තියෙන නිසා අපි මේ කීබෝඩ් එකේ ලේඅවුට් එකට අපි හඳුන්වනවා මේ පිහිටලා තියෙන ආකාරය අපි හඳුන්වනවා QWERTY keyboards කියලා. ඒ කියන්නේ අද කාලේ දැන් සමහර keyboards තියෙනවා කාලෙන් කාලට විවිධ ක්‍රමවේද ඔස්සේ නිර්මාණය වෙච්ච ඒවා. නමුත් අද සම්මතයක් විදියට ලෝකේ බොහෝ පරිගණකවල හරිද 99% ප්‍රමාණයක්ම වගේ මේ QWERTY කියන ආකෘතියට තමයි කීබෝඩ් එක නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? ඒ වගේම තමයි සාමාන්‍ය කීබෝඩ් එකක සම්මත වශයෙන් කීස් තියෙනවා 100 අවම වශයෙන් 102ක් 3ක් හෝ ප්‍රමාණයක් තියෙනවා. ඊට වැඩි වෙන වෙලාවල් තියෙනවා. ගොඩක් වෙලාවට ඒවා ඉතින් අර පරිගණක ක්‍රීඩා කරන්න පුළුවන්. ඊළඟට මල්ටිමීඩියා කීබෝඩ්ස් අපිට තියෙනවා. හරි? එතකොට එවැනි අවස්ථා තියෙනවා. නමුත් බහුතරයක් අවස්ථාවලදී සම්මතයක කීබෝඩ්ස් 102ක් 103ක් වගේ ප්‍රමාණයක් අවම වශයෙන් දකින්නට ලැබෙනවා. අවම වශයෙන්. හරි? එතකොට මේ කීබෝඩ් එකේ ලේඅවුට් එක දැන් ආයෙ පොඩ්ඩක් මතක් කරගන්න QWERTY කියලා අපි මේක ශබ්ද කරන්නේ. හරි? ඊට අමතරව මේ කීබෝඩ් එකේ තියෙන විවිධ යතුරු වර්ග ගැන අපි දැන් ටිකක් අවබෝධ කරගන්න ඕනේ. දැන් ඔයාගේ පෙළ පොතේ තියෙන මේ රූපවලත් මේක වර්ණ ගන්නලා තියෙන නිශ්චිත ආකාරයකට කොළ පාටින් අපිට දක්නට ලැබෙන අක්ෂර යතුරු එහෙම නැත්නම් letter keys අපිට දක්නට ලැබෙනවා. ඉතින් ඊට අමතරව කහ පාටින් අපිට දක්නට ලැබෙනවා මේ යතුරු පූර්ව ටයිප් කරන ආකාරය සහ ස්ථානයේ තේරීම සඳහා අපිට මේ කීස් යොදා ගන්න පුළුවන්. හරිද? ටයිප් කරන තැන කොතනද කියලා අපිට එතනින් තීරණය කරගන්න පුළුවන්. ඒක එහා මෙහා කරන්න තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර අපි එකට කියනවා කර්සර් එක කියලා. ඒ කර්සර් එක එහා මෙහා කරගන්න එක ගැන තමයි කියන්නේ. හරි? අපි ඊළඟට කර්සර් එක ගැන නැවත ඉගෙන ගන්නවා. ඊට අමතරව රෝස පාටින් තියෙනවා දිශා යතුරු. හරි? දිශා යතුරු තියෙනවා. ඒ කියන්නේ arrow keys අපි ඒවට ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ කියන්නේ අර
මවුස් එකකිනුත් අර ඔයගොල්ලෝ අර ස්ක්‍රෝල් එක පාවිච්චි කරලා ඉහළ පහළ දෙපැත්තට ගියා වගේම ඒ ක්‍රියාවලිය කීබෝඩ් එකකිනුත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මේ නිල් පාටින් තියෙනවා සංඛ්‍යා යතුරු. හරි. මෙතන සංඛ්‍යා යතුරු ඔයාට උඩිනුත් දකින්නට ලැබෙන උඩම තීරුවේ 1 සිට 0 දක්වා නම් කරලා තියෙනවා වගේම දකුණු පැත්තේ තියෙනවා විශේෂ පෑඩ් එකක්. අපි ඒකට කියනවා නියුමරික් පෑඩ්, නම්බර් පෑඩ් කියලා කියනවා. දකුණු පැත්තෙනුත් ඔයාට ඉලක්කම් ගහන්න පුළුවන්. හරිද? ඒ ක්‍රියාවලියත් අපිට එතන කරගන්න පුළුවන්. හරි. ඊට අමතරව තව තියෙනවා F අකුරෙනුත් පටන් ගන්න 1 සිට 12 දක්වා ෆන්ක්ෂන් කීස් කියලා අපි ඒවා හඳුන්වනවා. හරි. ඊට අමතරව තව කීසුත් තියෙනවා. අපි චුට්ටක් බලමු දැන් එක මොනවද ඒවයි විශේෂතා කියලා. ඔව් මේ තියෙන්නේ මම අර කිව්ව කර්සර් එක. මේ කර්සර් එක දැන් ඔයගොල්ලෝ දකින්න ඇති අර මවුස් පොයින්ටර් එක මේ ආකාරයට I අකුරේ හැඩයකට වෙනස් වෙනවා කියන්නේ අපිට පුළුවන් දැනට ටයිප් කරන ස්ථානය කොතනද කියලා. ඊළඟට මේ කර්සර් එකේ විශේෂත්වය තමයි මේක බ්ලින්ක් වෙනවා. ඒ කියන්නේ තිරේ පේනව නොපෙනෙනවා. පේනව නොපෙනෙනවා. හරි අපි ඒකට කියන බ්ලින්ක් වෙනවා කියලා. එහෙමනම් මේ I අකුර පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා පාවිච්චි වෙන ස්ථානය හරියට අඳුන ගන්න. හරි. එතකොට මේ I අකුරට අපි කියන නිවැරදි වචනය මොකද්ද? cursor. C U R S O R cursor. එතකොට මෙන්න මේ තව වැදගත් දෙයක් තියෙනවා caps lock කියලා බටන් එකක්. ඒක කොහෙද තියෙන්නේ? ඔයාලගේ කීබෝඩ් එකේ වම් පැත්තේ තියෙනවා caps lock කියලා එකක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලගේ කීබෝඩ් එකේ අපිට capital අකුරු type කරන්න ඕන වුණොත් මොකද්ද කරන්නේ? ඔව් caps lock කියන මේ key එක press කළොත් ඔයාගේ කීබෝඩ් එකේ දකුණු පැත්තේ උඩ තියෙනවා මෙන්න මෙහෙම light තුනක්. හරිද? එකේ ඉලක්කම තියෙනවා A අකුර තියෙනවා තව එකක් තියෙනවා මෙන්න මේ ඊතලයක් එක්ක. හරි. සමහර කීබෝඩ්ස් වල නම් ඒක අර පාට මේ ලයිට් එකට අමතරව එතන උඩින් ගහලා තියෙනවා මේ මොකද්ද මේ කියලා. ඒ නැතත් දැනගන්න මේක අපි කියනවා caps lock කියලා. caps lock light එක මෙතන තියෙන්නේ. දැන් මේ caps lock කියන key එක එකපාරක් press කරාම light එක on වුණා නම් දැන් ඔයාගේ keyboard එකේ තියෙන අකුරු type කරද්දී capital අකුරු තමයි type වෙන්නේ. මෙන්න මේ විදිහට capital අකුරු තමයි type වෙන්නේ. හරිද? දැන් එතකොට ඔයාට simple අකුරු type කරන්න ඕනේ නම් නැවත මොකද කරන්න ඕනේ? මේ caps lock කියන button එක key එක නැවත press කරන්න. එතකොට මේ light එක off වෙනවා. light එක off වුණොත් මොකද වෙන්නේ? simple අකුරු වදින්නේ. හරිද? එහෙම නැත්තම් මේ light එක දිගටම on වෙලා කියන්නේ ඔයා දිගටම type කරගෙන ඉන්නොත් caps lock ඒ කියන්නේ capital අකුරු වදින්න පටන් ගන්න. තේරුණාද? එහෙම කරන්න පුළුවන්. හරි? ඉතින් ඒක නිසා ඔයාට capital අකුරක් එකපාරක් type කරන්න ඕන වුණොත් එකපාරක් caps lock එක on කරලා මේ light එක on වුණායින් පස්සේ ඒ අකුර type කරා නැවත caps lock එක on කරාම ඒක off කරගන්න පුළුවන්. සමහර keyboards වල ඒ caps lock එකටම වෙනම එතනම LED එකකුත් තියෙනවා. එතනම light එකකුත් තියෙනවා. දැන් laptop වල නම් අපිට එහෙම දකින්න ලැබෙනවා. මේ මෙතන උඩ කෙළවරේ caps lock light එකක් නොපෙනුණා නම් සාමාන්‍යයෙන් ඇතම් laptops වල caps lock එකට එතනම light එකක් switch එකෙම තියෙනවා. ඒකිනුත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ වෙලාවේ light එක on ද off ද කියලා. එහෙම අවස්ථාවකුත් තියෙනවා. අපි ඊළඟට බැලුවොත් shift key එක. දැන් මේ shift key එක කියන්නේ සාමාන්‍ය වාගේ keyboard එකේ තියෙනවා ඇතම් keys හොඳට බලන්න කොහමද මේ ඉහළිනුයි පහළිනුයි දෙකක් type වෙන වෙලාවල් type වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙන්න ඔයාගේ ඉලක්කම් සහිත keys බැලුවොත් උඩම පේලියේ 1 සිට 0 දක්වා ගත්තාම හොඳට බලන්න එක කියන key එකේ උඩ තියෙනවා විස්මයාර්ථ ලකුණ exclamation mark තියෙනවා. දෙකේ ඉලක්කමට උඩින් තියෙනවා at කියන සංකේතය. තුනේ ඉලක්කමට උඩින් hash. හතරේ ඉලක්කමට උඩින් ඩොලර් ලකුණ. පහේ ඉලක්කමට උඩින් ප්‍රතිශත ලකුණ. 6 ඉලක්කමට උඩින් කාකපාදය. 7 ඉලක්කමට උඩින් and sign එක. 8 ඉලක්කමට උඩින් තරුව. 9 ඉලක්කමට උඩින් වරහණක් ආරම්භ වෙනවා. බිංදුවේ ඉලක්කමට උඩින් වරහණක් වහනවා. ඊට පස්සේ තියෙනවා අඩු කිරීමේ ලකුණක් තියෙනවා. ඊට උඩින් තව දිග ඉරක් තියෙනවා. ඊළඟ කී එකේ තියෙනවා සමාන ලකුණ තියෙනවා. ඊට උඩින් එකතු කිරීමේ ලකුණ තියෙනවා. ඊට අමතරව සමහර කීස් තියෙනවා. හොඳට බලන්න. හරි. අර තිත්තයි කොමාවයි. තිත් කොමාව තියෙන කී එක බැලුවොත් ඊට උඩින් තියෙනවා තිත් දෙක නේද? දැන් මේ අර ඊළඟට මේ ප්‍රශ්නාර්ථ ලකුණ උඩින් තියෙනවා ඇලයිර පහලින් තියෙනවා. දැන් ඕක මොකද්ද? ඔය ඒ මොකද්ද? දැන් අන්න ඒකයි හේතුව මේ shift key එක හඳුන්වා දීලා තියෙන්නේ
අපිට සාමාන්‍යයෙන් මේ අපේ කීබෝඩ් එකේ තියෙන කීස් ප්‍රමාණය අපිට තියෙන ඉඩ ප්‍රමාණයත් එක්ක සීමිත නිසා එකම කී එකෙන් ක්‍රියාවන් දෙකක් එහෙම නැත්නම් ඒ වගේ සංකේත හෝ අක්ෂර හෝ දෙකක් ටයිප් කරන්න පුළුවන් වෙන ආකාරයට අපේ මේ කීබෝඩ්ස් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ එක වෙලාවට අපිට ඒක කරන්න පුළුවන් එකක් විතරයි. හැබැයි අපිට මේ හැම කී එකකම අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සෑම කී එකකම හරිද ඉහළින් තියෙන සංකේතය ටයිප් කිරීමේ අවශ්‍යතාවය ආවොත් හරිද අපි නිකන් ප්‍රෙස් කළොත් ඒ කී එක අර පහළින් තියෙන එක වදින්නේ. දැන් උදාහරණයක් ඇටියට මං කිව්වොත් ඔයාට ඕනේ ප්‍රතිශත ලකුණ ටයිප් කරන්න. හරිද? ඔයා නිකන් අර පහයි ප්‍රතිශත ලකුණයි තියෙන කී එක ප්‍රෙස් කළොත් මොකද වෙන්නේ? ඔයාගේ ටයිප් වෙන්නේ පහේ ඉලක්කම. හරිද? නමුත් අපිට ඕනම නම් ප්‍රතිශත ලකුණ ටයිප් කරන්න මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ shift key එක ඔබාගෙන තමයි අර key එක press කරන්න ඕනේ. අන්න එතකොට ප්‍රතිශත ලකුණ වදිනවා. මේ shift key එක ඔබාගෙන තමයි පුතා අපි මේ වැඩේ කරන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊට අමතරව තව දෙයක් තියෙනවා මේ shift key එකෙන් කරන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා ඔයාලා ඉගෙන ගත්ත අර capital ලකුණු type කරන ක්‍රමයක් caps lock එක. දැන් එතනදී මම කිව්වා සාමාන්‍යයෙන් අපි දැන් වාක්‍යයක මුල්ම අකුරට විතරයි නා කැපිටල් අකුරක් අපි යොදාගන්නේ. විශේෂිත අවස්ථාවක આવොත් නේ අපි සාමාන්‍යයෙන් ඔක්කොම කැපිටල් ගහන්නේ නේද? එහෙම නැතුව කැපිටල් අකුරු ටයිප් කරන්න පුළුවන් තව ක්‍රමයක්, ලේසි ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ caps lock light එක off වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට අපි off එකේ තමයි ඒක තියන්නේ. කැපිටල් අකුරු නෙමෙයිනේ එතකොට වදින්නේ සිම්පල් අකුරුනේ වදින්නේ නේද? caps lock light එක off වෙලා තියෙනවා නම් සිම්පල් අකුරු තමයි වදින්නේ. එතකොට එහෙම caps lock light එක off වෙලා තියෙද්දි capital අකුරු ගහන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒත් මේ shift key එක පාවිච්චි කරලා වැඩේ කරත හැකි. ඔයා capital අකුරු ගහන්න ඕනේ නම් caps lock light එක off වෙලා තියෙන වෙලාවේදී shift key එක ඔබාගෙන ඔයා ඒ අදාළ අකුර ගැහුවොත් ඇත්තටම capital අකුර ඒ වෙලාවේ වදිනවා. ඔයා shift key එක අතෑරලා නිකන් සාමාන්‍ය විදිහට ඔයාගේ key එක ඒ අකුරක් type කරොත් simple අකුර වදින්නේ. හරිද? capital අකුරක් ගහන්න ඕන වුණාම ගොඩාක් ලේසි shift එක ඔබාගෙන ඒ simple අකුර සාමාන්‍ය අක්ෂරය ගහන්න. එතකොට ඒක ටක් ගාලා capital අකුරක් විදිහට වදින්නේ. ඊළඟට එතනින් එහාට සාමාන්‍ය විදිහට type කරගෙන ගියාම simple අකුරු වදින්නේ. හරි? full stop එක ගහන්න පුළුවන්. හරිද? දැන් ඊට අමතරව දැන් මම තව දෙයක් කිව්වා. දැන් ඔයා ප්‍රශ්නයක් type කරනවා නම් ප්‍රශ්නාර්ථ ලකුණ ගහන්නේ කොහොමද? ඔය විදිහටම අකුරු ටයිප් කරගෙන ගියා. ප්‍රශ්නාර්ථ ලකුණ ගහන්නේ කොහොමද? shift එක ඔබාගෙන අර ඔයාගේ කීබෝඩ් එකේ තියෙනවා key එකක් ප්‍රශ්නාර්ථ ලකුණයි ඇල ඉරයි. හරිද? shift එක ඔබාගෙන ඒ key එක press කළොත් ඔන්න උඩින් තියෙන ප්‍රශ්නාර්ථ ලකුණ තමයි වදින්නේ. ඒ කියන්නේ මේ shift එකේ බලන්න ඊතලේ උඩට තියෙන. ඒ කියන්නේ මේ key එක press කරපු ගමන් අපේ කීබෝඩ් එකේ දෙකක් print වෙලා තියෙන ඒ keys වල ඉහළින් තියෙන එක type වෙන්න අවස්ථාව හදලා දෙනවා. හැබැයි shift එක ඔයා ඔබාගෙන ඉන්නකන් ඒක වෙන්නේ. shift එක අතහැරලා ගැහුවොත් මොකද වෙන්නේ? අර පහළින් තියෙන එක වදින්නේ. හරි? ඒක නිසා දැන් ප්‍රශ්නාර්ථ ලකුණක් ගහන්න ඕන වුණොත් මොකද කරන්නේ? shift එක ඔබාගෙන ඒ key එක press කරන්න ඕනේ. එතකොටයි වදින්නේ. ඉතින් සාමාන්‍ය අපේ පහසුව සඳහා keyboard එකේ shift keys දෙකක් දෙපැත්තෙන් තියෙනවා. හොයා ගන්න බලන්න shift key දෙකක් අපිට දක්නට ලැබෙනවා. හරි? දැන් මම මේ කිව්වෙත් අර ඒකයි. මෙන්න මේ විශේෂ සංකේත සහිත මේ ටික ගහන්න වුණොත් කොහොමද තියෙන්නේ? ඔන්න බලන්න මේ පැත්තේ shift key එකක් තියෙනවා, මේ පැත්තේ shift key එකක් තියෙනවා. එතකොට දැන් මේ shift key එක ඔබාගෙන ඔයා මෙන්න මේ ඉලක්කම් ටික ගැහුවොත් මොකද වෙන්නේ? ඇත්තටම වදින්නේ ඉලක්කම නෙමෙයි උඩින් තියෙන සංකේත වදින්නේ. හරිද? shift key එක ඔබාගෙන ඔයා මේ තියෙන keys ටික press කරගෙන යන්න බලන්න වදින්නේ ඉහළින් තියෙන එක. ඒ වගේම මෙන්න මෙතන මේ තියෙන්නේ 32 ඊළඟට මේ ඩබල් කොටේෂන් එක ඊළඟට සංගල වරහන් මේ එකතු කිරීමේ ලකුණ අපි මෙන්න මේකට කියනවා අන්ඩර්ස්කෝර් කියලා. හරිද? එතකොට අන්න ඒ වගේ දේවල් ඒක සංකේත වදින්න නම් shift key එක ඔබාගෙන ගහන්න ඕනේ. එහෙම නැතුව නිකන් ගැහුවොත් shift එක අතෑරිය ගමන් පහලින් තියෙන ඒවා තමයි වදින්නේ. අකුරු ගහන්න ඕන වුණොත් capital අකුරු ගහන්න පුළුවන්. shift එක අකුරු type කරන්න පුළුවන්. shift එක ඔබාගෙන අක්ෂර type කළොත්. ඒකත් හොඳට මතක තියාගන්න. හරි? ඊළඟට අපේ keyboard එකේ තියෙන තව වැදගත් keys ටිකක් අපි හඳුනා ගන්න ඕනේ.
ඔයාගේ කීබෝඩ් එකේ තියෙන දිගම කී එක මොකක්ද? අපි ඒකට කියනවා ස්පේස් බාර් කියලා. හරිද? ස්පේස් බාර්. මේ ස්පේස් බාර් එක මොකටද පාවිච්චි කරන්නේ? වචන දෙකක් අතර පරතරයක් තැබීම. දැන් මේ ස්පේස් බාර් එක හරි දිගට හදලා තියෙනවා නේද? ඇයි ඒ? කවුරු හරි නිකන්වත් ඒක ගැන හිතුවද? ස්පේස් බාර් එක එහෙම හදලා තියෙන පුතා සාමාන්‍ය හිස් තැනක් නේ උතන අපි ඔකෙන් පාවිච්චි වෙන්නේ. ඇත්තටම හිස් අවකාශයේ නිරූපණය කරන්න සංකේතයක් නැහැ. ඒක නිසා ඒක ටිකක් බොහොම විශේෂිතව නිරූපණය වෙන්න ඕන නිසා ස්පේස් බාර් එක බොහොම දිගට හදලා තියෙනවා තේරුම් ගන්න පුළුවන් වෙන විදියට. හොඳට බලන්න කීබෝඩ් එකේ සංකේතයක් නැති එකම කී එක තමයි ස්පේස් බාර් එක. අපි ඒක බාර් කියලා කියන දිගයි දණ්ඩක් වගේ. හරිද? ස්පේස් කී කියලා කියන්නේ ස්පේස් බාර් කියලා අපි හඳුන්වන්නේත් ඒකයි. right? එතකොට ඔයා එකපාරක් ස්පේස් එක එබුවාම සාමාන්‍ය හිස්තැනක් එනවා. තව ස්පේස් එකක් එබුවොත් තව වතාවක් එබුවොත් ස්පේස් එක තව වැඩි වෙනවා. හරි? ඒක නිසා හොඳට මතක තියාගන්න වචන අතර පරතරය තියදී එකපාරයි ඕක ප්‍රෙස් කරන්න ඕනේ. හරි? ඊළඟට ටැබ් කී එක. ඒ මොකද්ද? ටැබ් කී එක කොහෙද තියෙන? මවුස් මේ කීබෝඩ් එකේ වම් පැත්තේ උඩ කෙළවර කැප්ස් ලොක් එකට උඩින් ඕක තියෙන සාමාන්‍යයෙන්. මොකද්ද ඒකට හේතුව? සමහර වෙලාවට අපිට මේ වචන අතර තරමක් විශාල පරතරයක් තියාගන්න විශාල හිස්තැනක් තියාගන්න ඕන වුණොත් ওই ටැබ් එක අපි පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. හරිද? ඊට අමතරව enter key. ඒ මොකද්ද? අපි ටයිප් කරගෙන යනකොට දැන් බලන්න මෙන්න මෙහෙම තැනකට ආවොත් මේ කෙලවරවල් වලට ආවොත් පහළ පෙළියට ගන්න ඕනොත් මොකද කරන්නේ? enter key එක press කරන්න පුළුවන්. enter keys අපිට තියෙනවා දෙකක් අපේ keyboard එකේ. සමහර වෙලාවට මෙන්න මේ වගේ L හැඩයටත් මේක නිර්මාණය වෙලා තියෙනවා. ඊට අමතරව දකුණු පැත්තේ තියෙනවා number pad කියන එක. මම අර කිව්වා ඉලක්කම් විතරක් තියෙන එක කොටසක් තියෙනවා. ඒකෙත් තියෙනවා enter key එකක්. ඒකත් press කරන්න පුළුවන්. හරිද? ඒකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී. ඊළඟට අපිට තියෙනවා දිශා යතුරු arrow keys තියෙනවා. හරිද? මේ arrow keys යොදාගන්නේ මොනවටද? හරි? අපි අර මවුස් එකේ කරපු කාර්යයම කීබෝඩ් එකෙනුත් කරගන්න තමයි මේක තියෙන්නේ. හරිද? ඉහළ පහළ සහ දකුණටයි වමටයි පාවිච්චි කරන්න ඕන වෙන විදියට. හරිද? තව පොඩි දෙයක් මම කියන්න මෙතනදී ඔයාගේ නම්බර් පෑඩ් එක දිහා බලන්න. ඒ කියන්නේ ඔයාගේ කීබෝඩ් එකේ අර දකුණු පැත්තේ තියෙන ඉලක්කම් සහිත කොටස බලන්න. ඒ නම්බර් පෑඩ් එකේ තියෙනවා මේ ඊතල. හොයාගන්න පුළුවන්ද? ඔව්. නම්බර් පෑඩ් එකෙත් මේ ඊතල තියෙනවා. හරිද? එතකොට ඒ නම්බර් පෑඩ් එකේ තියෙන කීසුත් පාවිච්චි කරලා අපිට ඉහළ පහළ යන්න පුළුවන්. මේ ඇරෝ කීස් වල කරන කාර්යය ඒ වයින්ුත් කරගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒක කොහොමද අපි හොයාගන්නේ? දැන් සාමාන්‍යයෙන් ඔයා නිකන් ඒ නම්බර් පෑඩ් එකේ තියෙන කීස් එබුවොත් නම් 2යි 4යි 6යි 8යි තමයි වදින්නේ. එහෙම නැතුව ඒක අර ඊතල බවට පත් කරගන්නේ කොහොමද? ඒකට මෙන්න මේ මෙතන පොඩ්ඩක් මම ආයි යන්නම්. මෙන්න මේ ලයිට් එක බලන්න. මේ එකේ ඉලක්කම තියෙන එකත් එක්ක මෙන්න මෙතන තියෙනවා number lock කියලා බටන් එකක්. දැක්කද? කී එකක් දැක්කද? right? ඔයා බලන්න number lock කියන කී එක press කරලා. එතකොට මේ ලයිට් එක සාමාන්‍යයෙන් අපේ පරිගණකයේ on වෙනකොට සාමාන්‍යයෙන් මේ number lock කියන එක on වෙලා තියෙන. මේ ලයිට් එක on එකේ තියෙන්නේ. හරිද? සාමාන්‍ය number lock light එක on වෙලා තියෙන්නේ. caps lock එකයි මේ පහලින් තියෙන එකයි off වෙලා තියෙන්නේ. හරිද? මේකට අපි කියන scroll lock කියලා. හරිද? මේ number lock කියන එක අපි මෙතනදී number lock button එක මේ key එක එබුවොත් මේ light එක off වෙලා ගියොත් අන්න ඒ වෙලාවට ඔයාට ඔයාගේ number pad එකේ තියෙන 2 4 6 8 කියන ඉලක්කම් සහිත ඒ keys එහෙම මේ ඒවා එබුවීමෙන් ඔයාට පුළුවන් ඒවා arrow keys බවට පත් කරගන්න. ඔයා නැවත number lock button එක එබුවොත් ඒ ලයිට් එක ඔන් වුණාම ආපහු ඒවා ඉලක්කම් බවට පත් වෙනවා. හරිද? ඒ ඔයාගේ පෙළ පොතේ නැති අමතර කරුණක් මම ඔය කියලා දුන්නේ. හරි? ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා backspace එක ගැන. backspace කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට තියෙන අකුරක් ටයිප් කරගෙන යද්දී අපි අතින් මැකුණොත් මේ වැරදීමක් වුණොත් මොකද කරන්නේ? අපිට පුළුවන් backspace එක ඔබන්න. ඒ කියන්නේ අර cursor එක දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් ආවම දැන් මෙතන හිතන්නකො මේ තියෙන දැන් T අකුරනේ. T අකුර මෙතන මෙහෙම තියෙනවා. මේ cursor එක මෙන්න මෙතන තියෙන වෙලාවේදී ඔයා backspace එක එබුවොත් මේ T අකුර මැකෙනවා. අනිත් පැත්තට මැකෙනවා. ඒක තමයි ඒ සිද්ධ වෙන්නේ. හරිද? එතකොට cursor එකට
වම් පැත්තෙන් තියෙන ඒවා තමයි අපි මකන්න මේක යොදාගන්නේ. ඊළඟට කර්සර් එක දකුණු පැත්තෙන් තියෙනවා මකන්න අපි ඒකට පාවිච්චි කරනවා delete key එක. අපි ඒකත් යොදා ගන්නවා keyboard එකේ සමහර වෙලාවට ඒ සඳහා. දැන් ඊළඟ වැදගත්ම කාරණාව තමයි keyboard එක හරියට අල්ලන්නේ කොහොමද කියන එක. mouse එක හරියට අල්ලනවා වගේම keyboard එකත් අල්ලන වෙලාවක් තියෙනවා හරි විදියට. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අර සුපුරුදු පරිදි මම කලින් කිව්වා වගේ mouse එක හරියට ඇල්ලීමේ ක්‍රියාවලිය සිද්ධ නොවුනොත් අර වැලමිටේ වේදනාව, මැණික් කටුවේ වේදනාව, ඇඟිලි වේදනාව තියෙනවා වගේ තමයි keyboard එකේ ඒ හරියටම එහෙම තියාගත්තේ නැති වුණොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් හොඳට බලන්න keyboard එකේ මේ අත් දෙක තියාගන්න ඕන විදිය. ඔයාගේ බලන්න keyboard එකේ F අකුරයි J අකුරයි දිහා keyboard එකේ. ඒකේ තියෙනවා දාර දෙකක්. තේරෙනව නේද? හරි අතගාලා බලන්න දාර දෙකක් තියෙනවා F එකටයි J එකටයි. ඕනෑම keyboard එකක් ගත්තොත් F අකුරට සහ J අකුරට අමතරව number pad එකේ පහේ ඉලක්කම බලන්න ඒකෙත් තියෙනවා දාරයක්. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි ඒක මෙහෙම දෙයක්ත් තියෙනවා. ඇස් නොපෙනෙන කෙනෙකුට වුණත් ඇත්තටම මේ keyboard එක පාවිච්චි කරලා මේ layout එක හරියට දන්න කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි මෙන්න මේකත් තේරුම් ගන්නවා මේ F අකුරටයි J අකුරටයි ඔයාගේ දබර ඇඟිලි දෙක තියාගන්න ඕනේ. දබර ඇඟිල්ල තියාගෙන හරිද මෙන්න මේ ආකාරයට ASD කියන කීස් තුන උඩට ඔයාගේ වම් අතේ සුළඟිල්ල බෙදගිල්ල මැදගිල්ල පිළිවෙලින් තියාගන්න ඕනේ. ඊට අමතරව දකුණු අතේ කොහොමද KL සහ මෙන්න මේ තිත් කොමාව තියෙන තිත් කොමාව සහ තිත් දෙක තියෙන කී එකට උඩින් පිළිවෙලින් මැදගිල්ල බෙදගිල්ල සහ සුළඟිල්ල තියාගන්න ඕනේ. එතකොට ඔයාට ඊට උඩ පේලිය ඒවා ටයිප් කරන්න ඕන වුණොත් මොකද කරන්නේ? ඔයාගේ දැන් හිතන්නකෝ U අකුර ටයිප් කරන්න ඕන වුණා කියලා. හරි ඔයාට එහෙම්මම තියේදී U අකුරට දබර ඇඟිල්ල ගිහලා ටයිප් කරන්න පුළුවන්. ඔයාට P අකුර ටයිප් කරන්න වුණොත් ඔයාගේ දකුණු අතේ සුළඟිල්ල ටයිප් කරන්න පුළුවන්. ඊළඟට පහළ පේලියේ තියෙන අක්ෂරය ටයිප් කරනකොට අපි හිතමුකෝ දැන් C අකුර ටයිප් කරන්න ඕන වුණා කියලා. ඒ කොහෙද තියෙන්නේ? C අකුර තියෙන මෙන්න මේ D අකුරට පහළින් මෙන්න මේ මෙතන තියෙන්නේ. එහෙම වුණොත් මොකද්ද ටයිප් කරන්නේ? හරි. එහෙම වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ වම් අතේ මැදගිල්ල පාවිච්චි කරලා ඒක ටයිප් කරන්න. ඉතින් මේක මේ ටයිපින් කරන එක වෙනම කලාවක්. හරිද? හරි. ඉස්සර නම් ටයිපිස්ලා හිටියා දැන් නම් එහෙම නැහැ. ටිකක් සාමාන්‍ය මේ ටයිප් නිවැරදිව ටයිප් කරන එකත් වෙනමම ක්‍රියාවලියක්. ඒ සම්බන්ධයෙන් විවිධාකාර softwares තියෙනවා. හරිද? යෙදුම් මෘදුකාංග ඒවටත් තියෙනවා ටයිපින් පුරුදු වෙන හැටි. කාලයත් එක්ක ඊටමත් අඩු කාලයකින් වැඩි වචන ප්‍රමාණයක් නිවැරදිව ටයිප් කරන එක කරන්නේ කොහොමද කියන එක. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා මේක කාලයත් එක්ක පුරුදු වුණාම ඇත්තම කියනවා නම් S2 පියාගෙන ඔයගලන්ට ටයිප් කරන්න පුළුවන් වෙනවා. හැබැයි පුතේ ඇත්තම කතාව සාමාන්‍යයෙන් අපි නිවැරදිව keyboard එකෙන් ටයිප් කරනකොට අපි keyboard එක දිහා බලාගෙන ටයිප් කරන්නේ නැහැ. ඔය typing practice එක එහෙම නැත්නම් ඒක හුරු වුණාම ඔයා screen එක දිහා බලලාම නිකම්ම ටයිප් කරන්න පටන් ගන්නවා. හරිද? ස්ක්‍රීන් එක දිහා බලලා ටයිප් කරන්න පුරුදු වෙනවා. මොකද ඔයාට අර F අකුරටයි J අකුරටයි වගේ දබර ඇඟිලි දෙක තියාගත්තාම ටක් ගාලා තේරුම් ගන්න පුළුවන් මේක තියෙන්නේ මේකට උඩින් තියෙන මේ කී එක. මේකට පහළින් තියෙන මෙන්න මේ කී එක කියන එක. ඒක සමහර වෙලාවට ඔයා දන්නේ නැහැ. ඔයා මතකෙන් වගේ ගහන්න පටන් ගන්නවා. ටයිප් කරන්න පටන් ගන්නවා. හරි? ඒ නිසා නිවැරදිව යතුරු පූර්ව භාවිතයේ keyboard එක භාවිතය අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි නිවැරදිව mouse එක ඇල්ලීමත් අතිශය වැදගත් වෙනවා. දැන් මම හිතන්නේ මම කියලා දීපු කාරණා එක්ක mouse එක හරියට අල්ලගන්න එක තමයි මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කියන්නේ. mouse එකේ හරියට වම් දකුණු අතේ දබර ඇඟිල්ලයි මැදගිල්ලයි තියාගන්න. හරිද? mouse එක control කරන වෙලාවට අපි keyboard එකෙන් අත ගන්නවා. අනිත් හැම වෙලාවකම keyboard එකෙන් type කරද්දී අපි අත් දෙකෙන්ම මේ ආකාරයෙන් තියලා තමයි type කරන්නේ. ඕක හරියට පුරුදු වුණොත් ඔයාට වැලමිටේ වේදනාව, මැණික් කටුවේ වේදනාව, ඇඟිලි වේදනාවල් කිසි දෙයක් එන්නේ නැහැ. එහෙම නොවුනොත් පුතේ කාලයක් යනකොට ඔයාලා වැරදි විදිහට මේක පාවිච්චි වුණොත් අනිවාර්යයෙන්ම මැණික් කටුවේ ආශ්‍රිතව ඉදිමීමක් හටගන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒක සර්ජරි එකකින් ඔපරේෂන් එකක් කරලා ශල්‍ය කර්මයක් කරලා ඒවා අයින් කරන්න වෙනවා. හරි? එහෙමනම් දැන් කීබෝඩ් එක ගැන දැන් මම මේ කියපු දේවල් තවත් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට හරිද? අපි තවත් YouTube නාලිකාවකින් ලබාගත්ත වීඩියෝ කිහිපයක් තියෙනවා. ඒවත් නරඹලා ඉන්න.
එතකොට මං හිතන්නේ මම කියලා දුන්නු දේවල් තව හොඳට පැහැදිලි වෙයි. Hi, Kliko. I'm back to know more about computers. Today, I want to know more about the keyboard. Welcome back, Rini. I have told you that the keyboard is one of the important part of a computer. Do you remember what a keyboard is used for in a computer? Well, then the keyboard is a device which is used for typing in the computer. It contains many buttons on it, which are called keys. Do you know how many buttons are there on a standard keyboard? Well, no. There are 104 keys on a standard keyboard. Yes, I can see alphabets and numbers on the keyboard. Yes, the keyboard contains 26 alphabet keys from A to Z. We can type words and sentences in the computer using the alphabet keys. The number keys are also called the numeric keys. It consists of numbers from 0 to 9, which are the basic numbers. The numeric keys are used for typing numbers. What are these arrow keys for, Kliko? The arrow keys are called the directional keys to point to direction up, down, left and right. They are used to move the cursor in any direction on the computer screen. Kliko, what are these keys on top of the keyboard? They are named from F1 to F12. They are the functional keys. They are used to perform special jobs. What are these two big keys which have enter written on them? They are the enter keys. They are located at two places in the keyboard. The enter key is used to move the cursor to the next line while typing. Which is the long key at the bottom of the keyboard? That is the space bar key. It is the longest key in the keyboard. It is used to give a blank space between letters or words while typing. Rennie, can you see the key on the left side of the keyboard which has caps locks written on it? Yes, Kliko. What is it used for? When you wish to type letters in the capital case, then you need to press this key first and then start typing. All the letters will appear in the capital case. Yes, now I know what most of the keys on the keyboard does. Thank you, Kliko. Rennie, do you remember what a keyboard is? Yes, of course. A keyboard is a device which is used to type data and instructions on the computer. Very good. Now, tell me what are the different types of keys on the keyboard? They are the alphabet keys, the number keys, and... I think you need some revision about the different types of keys on the keyboard. Yes, it's been such a long time. I have forgotten about some of them. Please refresh me. Okay. A keyboard has different set of keys on it. They are the alphabet keys, number keys, function keys, cursor keys and special keys. Right now, I will not forget about them. Then tell me what the alphabet keys are. The keys that have letters from A to Z on them are called the alphabet keys. We use these keys to type words. As there are 26 alphabets in the English language, so there are 26 alphabet keys on the keyboard. Good.
you remember. Now do you know what a QWERTY keyboard is? I think they are the most commonly used keyboards. In these keyboards, the alphabets are not arranged in the order from A to Z. They are arranged as QWERTY. That means Q, W, E, R, T, Y. And so on from the first row. So they are called QWERTY keyboards. Correct, Rini. Now what are the number keys are? The keys that have numbers printed over them in the keyboard are called number keys. These keys are present on the top row, just above the alphabet keys. And where is the numeric pad? It is the number key on the right side of the keyboard. How can we use the numeric pad? To use the numeric pad, we need to press the num lock on first. Correct. You have a very good memory, Rennie. Thank you, Kiko. Now, which are the cursor control keys? Let me remind you. These 4 arrow keys on the right side of the keyboard are called cursor control keys. The 4 keys are called right, left, up and down arrow keys. These keys help to move the cursor of the mouse move in any specific direction in the screen. Thanks, Kiko. I have almost forgotten about them. Which are the special keys? Oops, I have forgotten. Try to remember. Yes, now I remember. The special keys are required to perform some special functions. Some of the special keys work in the combination with other keys. Right, Rennie. Let me tell you more about the functions of different special keys. Yes, please do. Let's start with backspace key. The backspace key is used to delete a letter, word or paragraph typed on the left side of the cursor on the screen. The caps lock key activates the lowercase into uppercase. It is used to type in capital letters. When you press this key, a light glows on the top right of the corner of the keyboard, indicating that the caps lock is on. The space bar key is the longest key on the keyboard. It is present as a horizontal bar in the lowermost row of the keyboard. It is used to provide a blank space between 2 words. The Enter key is used to move the cursor to the beginning of the next line. The Enter key is also used as a command key to make the computer carry out an action when it is pressed. Rennie, look at the number keys. They have a symbol printed above the number. If you wish to type the symbol, you need to press the Shift key and the number key together. So the Shift key is used to type the upper character of the keys on the keyboard. The Shift key is also used to type in capital letters. If we press the Shift key and an alphabet key together, the alphabet is typed in the uppercase. I think the Shift key is a better option than the caps lock key when we need to type only a single capital letter in the beginning of a word. Absolutely. The Delete key is used to delete anything typed wrong on the right side of the cursor. In case you have typed apple instead of apple, you can erase the extra E by moving the cursor before the letter E, using the arrow keys and pressing the Delete key once. So, that was all about the special keys. What about the function keys? The keys marked from F1 to F12 are called the function keys. These keys are used to perform some special functions. For example, the function key F1 is used for help and the function key F3 is used for searching a file or document.
Now, I guess you know about all the different types of keys in the keyboard. Yes, I do know. Thank you, Kliko. But Rennie, do you know that we should handle the keyboard with care? Really? Yes, the keyboard is an important part of the computer. So while using the keyboard, keep these points in mind. Do not push or pull the keyboard too hard, as it may damage the wire connected to the keyboard. While typing, press the keys gently and remove your fingers quickly from the key, or else the same key will get typed repeatedly. Lastly, do not keep anything on the keyboard such as books, CD-ROMs, or food items. Yes, I will keep these points in mind. හොඳයි දැන් මං හිතන්නේ ඔයගොල්ලන්ට කීබෝඩ් එක ගැන සෑහෙන ලොකු අවබෝධයක් එන්න ඇති. අපි දැන් බලමු අපි නිවැරදි යතුරු ලියනය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. එතකොට දැන් සාමාන්‍යයෙන් අර මේ අපේ අත් දෙක තියාගන්න ඕන එක નિયમિત ක්‍රමවේදයක් තියෙනවා. හරිද? එතකොට දැන් ඔයාගේ අතේ ඇඟිලි 10 ගත්තොත් දැන් මෙතන නම් මේ පොඩ්ඩක් උදාහරණ හැටියට වර්ණ ගන්නවලක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාගේ කීබෝඩ් එකේ බලන්න F අකුරයි J අකුරයි තැන් දෙක දිහා බැලුවොත් ඒකේ දාර දෙකක් ඇති. ඒ කියන්නේ මේක ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල හෝ ලැප්ටොප් වල තමයි දකින්නට ලැබෙන්නේ. F අකුරයි J අකුරයි ගාව තියෙන දාර දෙකක්. එතකොට ඔයාගේ දබර ඇඟිලි දෙක හරියටම වම් අතේ දබර ඇඟිල්ල F අකුරටත් දකුණු අතේ දබර ඇඟිල්ල J අකුරටත් ඔයා තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාගේ ඇඟිලි අනිත් ඇඟිලි හතර තියාගන්න ඕනේ. එතකොට මහපැට ඇඟිලි දෙක සාමාන්‍ය ස්පේස් බාර් එකට තියාගන්නේ අපි. එතකොට දැන් නිසි පරිදි මේක භාවිතා කරනකොට බලන්න මේ සුලගිල්ලි වලින් මේ බලන්න දැන් මේ පින්තූරේ හැටියට උදාහරණ වලින් පෙන්වලා තියලා තියෙන තමන්ගේ ඒ નિયમિત ඇඟිලි වලට අපි පාවිච්චි කරන්න ඕන කීස් මොනවද කියන එක. ඒ කියන්නේ ඇත්තටම නිවැරදි ආකාරයෙන් එහෙම කීස් භාවිතා කරනකොට හරි ලේසියෙන් අපිට යතුරු ලීනය කරන්න පුළුවන්. අනිත් එක තමයි සාමාන්‍යයෙන් අපි කීබෝඩ් එකේ කීස් දිහා බල බල ටයිප් කරන්නේ නැහැ. අපි ගොඩක් වෙලා ස්ක්‍රීන් එක දිහා බලාගෙන තමයි ටයිප් කරන්නේ. ඒක පුරුදු වෙනවා මේක කාලයක් එක යනකොට. ඉතින් සාමාන්‍යයෙන් අපි බැලුවොත් දැන් ක්‍රියාකාරකමත් එක්ක මේ ක්‍රියාකාරකම 4/3 යටතේ බලන්න අපිට තියෙන පළවෙනි ප්‍රශ්නය හරිද මෙන්න මේ වාක්‍ය අතුරු ලියනය කරන්න යොදාගත හැකි අක්ෂර මොනවද කියලා තියෙනවා. දැන් සාමාන්‍ය ඒ අකුර ටයිප් කරනවා ඒ අකුර ටයිප් කරන්න තියෙනවා. එච්චරයි. ඒ කියන කී එක ප්‍රෙස් කරන එක තමයි තියෙන්නේ. දැන් අපි බැලුවොත් මෙතන I am a rabbit I like carrots කියලා තියෙනවානේ. එතකොට capital I තියෙනකොට හරිද? දැන් මෙතන අපෙන් අහන්නේ මෙන්න මේකයි. සාමාන්‍යයෙන් මේ සම්පූර්ණ වාක්‍යයේම යතුරු ලියනය කරන්න යොදාගත්ත හැකි යතුරු මොනවද කියන එක. දැන් මෙතන අපි ආරම්භයේදීම මම caps lock key එකක් පාවිච්චි කරලා තියෙනවා. දැන් මෙතන මේ එක එක keys type කරන විදිය ගැන නෙමෙයි මෙතන අහන්නේ. මේ පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මේ වාක්‍ය දෙක type කරන්න keyboard එකේ use කරන්න පුළුවන් keys මොනවද කියන එක. එතකොට අනිවාර්යයෙන්ම ඒ નિયમિત අක්ෂර තියෙන ඒවා. හරි. M R B I T KECOST ඊට අමතරව full stop එකත් උතන තියන්න පුළුවන්. හරි. අනිත් ඒක පාවිච්චි කරන්න අපිට තියෙනවනේ. ඊළඟට අර capital අකුරු type කරද්දී අර ඉස්සෙල්ලා ඔයගොල්ලෝ වීඩියෝ වල දැක්කා වගේ caps lock key එක පාවිච්චි කරාම ඔයාලට සාමාන්‍ය විදියට මේ keys type කරන්න අවස්ථාවක් තියෙනවා. හරිද? ඒක තමයි මේ පළවෙනි ප්‍රශ්نين අහන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්نين අපෙන් අහන්නේ දැන් මේ විදියට මේ keys එකක් හෝ කිහිපයකට වඩා පාවිච්චි කරායින් පස්සේ මොනවද අපිට type වෙලා පෙන්නන්නේ. අන්න ඒකයි අහන්නේ. දැන් බලන්න shift key එකත් එක්ක D අකුර press කරොත් මොකද වෙන්නේ? දැන් අපි මෙතනදී කල්පනා වෙන්න ඕනේ එකක් දෙයක් තමයි caps lock light එක සාමාන්‍යයෙන් අපි on එකේ තියන්නේ ඒක off කරලා තියන්නේ. එතකොට වදින්නේ simple අකුර. හරි. ඒක මතක තියාගෙන තමයි අපි මේ වැඩේ කරන්නේ. හරිද? caps lock light එක on වෙලා තිබුණොත් ඔයා shift එක press කරලා D අකුර ගැහුවොත් එතනදී වදින්නේ simple D අකුර නැවත. හරි? මොකද caps lock එක on වෙලා තියෙද්දි නිකන් D අකුර ගාව capital D වදින්නේ. දැන් අපි හිතන්නේ මේක අනුමාන කරලා තියෙන්නේ අපි උපකල්පනය කරලා තියෙන්නේ caps lock light එක off වෙලා තියෙද්දි තමයි මේක ගන්න කියන එක. එහෙමනම් shift key එකත් එක D අකුර press කරාම වදින්නේ මොකද්ද? capital D වදින්නේ. පැහැදිලිද? capital D. ඊළඟට නිකම්ම E අකුර type කරලා ඊට පස්සේ enter key එක press කරලා නැවත B අකුර නිකම්ම type කළොත් මොකද වෙන්නේ?
මේ විදිහට enter key එකෙන් කරන්නේ මොකද්ද? type කරන පේලියෙන් පල්ලෙහාට ගන්න එක. එහෙනම් simply type කරලා ඊට පහලින් B අකුර simple B අකුර type වුණා. මෙන්න මේ විදිහට. හරිද? ඊට පස්සේ ඔන්න caps lock light එක on කරනවා. caps lock key එක on කරාම මොකද වෙන්නේ? මේ විදිහට big කියන capital වලින් එයා පෙන්නනවා. ඊට පස්සේ D අකුර ගත්තොත් හරි D caps lock light එක on කරලා නැවත M අකුර type කරාම මොකද වෙන්නේ? simple D වදින්නේ. නිකන් D ගහුවාම caps එක on කරාම capital M වදින්නේ. හරිද? අන්තිම මතක තියාගන්න spaces නෑ. හරි. space bar එකක් මෙතන යොදලා නැති නිසා තමයි එක පෙළට අපි ලියන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. ඊළඟට මෙතන මෙහෙම දෙයක් තියෙනවා. බලන්න හොඳට. shift key එක press කරලා නිකන් K අකුර ගැහුවොත් මොකද්ද වදින්නේ? shift key එක press කරලා ඉවරලා මෙතන මෙහෙම දෙයක් තියෙනවා. shift එක press කරලා ඉවරලා ඒක අතහැරලා ඊළඟට K අකුර ගහන්නේ. ඊළඟට තියෙන දේ මොකද්ද? shift එකත් එක්ක මේ plus mark එක තියෙන්නේ shift key එක ඔබාගෙනම H අකුර press කරනවා. එහෙමනම් type වෙන්නේ මොකද්ද? K capital H. ආයි බලන්න shift key එක press කරලා ඉවර වුණාට පස්සේ K අකුර type කරන්නේ. එතකොට simple K මයි වදින්නේ. මොකද shift එක අතහැරලා තමයි K එක වැදිලා තියෙන්නේ. හැබැයි දෙවෙනි H අකුරේදී බලන්න shift key එක press කරගෙනම තමයි H අකුර press කරන්නේ. එහෙමනම් capital H වෙනවා. දැන් තේරුණාද? right. ඊළඟට අපිට වැදගත්ම දේ තමයි අර නිවැරදිව ඒක භාවිතා කරන්නේ කොහොමද කියන එක අතුරුපුවව. හරිද? දැන් අර විදිහට ඔයා ඇඟිලි තියාගන්නවා වගේම ඒකේ අනිත් කොටස් තව අපි වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයා හරි ඉරියව්වෙන් ඉඳ ගන්න ඕනේ කියන එක. මේක දැන් ඔයා 6 වසරේදීත් ඉගෙන ගත්ත දෙයක් නේ. හරිද? නිවැරදි ඉරියව්වෙන් ඔයා ඉඳගෙන ඉන්න ඕනේ කියන එක. හරිද? එතකොට දැන් ඒ નિયમિત උස ප්‍රමාණය ඔයා හරියට පවත්වා ගත්තා නම් වැලමිට හරිද? ඇඟිලි වල මැණික් කටුවල ඒ කිසිම දෙයක වේදනාවක් ඇති වෙන්නේ නැහැ. අනිත් එක තමයි එක දිගට ඔයා ටයිප් කරන නිසා කොන්දේ අමාරුයි කිසි දෙයක් ඇති වෙන්නේත් නැහැ. ඊළඟට කීබෝඩ් එක හරි තැන තියාගන්න ඕනේ හැමතිස්සෙම. හරිද? දැන් අපි කියන්නේ අර ස්පේස් බාර් එක හරි මැද්දෙන් තියාගන්න ඕනේ කියන එක අපි ඒ කියන්නේ අපේ ශරීරයේ හරි කෙලින් තියාගත්තා ස්පේස් බාර් එක එතකොට හරි. ඒ කියන්නේ සාමාන්‍ය කීබෝඩ් එක ලොකේට් කරගත්තාම ඔයාගේ අර අත් දෙක තියාගන්න ඕන මේ નિયમિત දුරකෝණ. ඒ කියන්නේ අර වම් පැත්තට බරවත් නෙමෙයි දකුණු පැත්තට බරවත් නෙමෙයි. අනිත් එක තමයි වැලමිටයි මේ අත්ලයි කිසිම හේතුවක් මත මේසෙ මත තියාගන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒ කියන්නේ අර මේ රූපේ ඔයාලට පේනවා ඇති කීබෝඩ් එකට උඩින් යම් ප්‍රමාණයකට සරලව පොඩ්ඩක් අත තියාගත්තාම ඒ හොඳටම ඇති. හරිද? ඒක තමයි හරි විදිහට ටයිප් කරන එක. ඊළඟට කීස් ගොඩාක් හයියෙන් එහෙම ප්‍රෙස් කරන්න එහෙම නැහැ. හරිද? එතකොට කාලයක් යනකොට යතුරු වල තියෙන කන්ටැක්ට්ස් එහෙම නැති වෙලා කී එක ප්‍රෙස් නොවෙන්නත් ඉඩකඩ තියෙනවා. අනිත් එක තමයි වරින් වර අපි රෙස්ට් එකක් දෙන්න ඕනේ. මොකද කීබෝඩ් එක හෝ මවුස් එක පාවිච්චි කරද්දී ටිකක් මැණික් කටුව වැඩිපුර ව්‍යායාමයක් විදිහට අපි දෙනවා නම් අපිට මේ මැණික් කටුව ආශ්‍රිත වේදනාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට යතුරු පුවරුව නිසි ලෙස භාවිතා කිරීමෙන් ගන්න පුළුවන් වාසි හැටියට ක්‍රියාකාරකම 4 පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා. ඔව්. බෙල්ල, දෑත්, ඇඟිලි, වැලමිට, කොන්ද ආදී තැන්වල ආබාධ හට ගන්න. අනිත් එක යතුරු පුවරුවේ සියලුම යතුරු පහසුවෙන් හසුරවා ගන්නත් අවස්ථාව තියෙනවා. එතකොට නිවැරදි පියවර 5ක් හැටියට හරිද? නිවැරදිව ඉඳ ගැනීම, යතුරු පුවරුව නිවැරදි ස්ථානයේ තබා ගැනීම, වැලමිට හෝ අත්ල මේසේ මත තබා නොගැනීම, යතුරු මෘදුව එබීම, යතුරු ලියනය නොකරන අවස්ථාවේදී දෑතට විවේකය ලබා දීම. එතකොට ස්පර්ශය යතුරු කරන්නේ කියන්නේ මොකද්ද? ඔව් අන්න එක තමයි මම අර කිව්වේ ටච් ටයිපින් කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් ආරම්භක අවස්ථාවේදී නම් පොඩ්ඩක් කීබෝඩ් එකේ කීස් දිහා බල ටයිප් කරාට මම කිව්වා ඒක නෙමෙයි හරි ක්‍රමය. ස්ක්‍රීන් එක දිහා බලාගෙන තමයි ටයිප් කරන්න ඕනේ. කීබෝඩ් එක බැලෙන්නේවත් නැහැ. ඒක ඇත්තටම කාලයත් එක්කම ඔයාලා පුරුදු වෙනවා. ඒකේ තියෙන වාසිය මොකක්ද ඇත්තටම? ටච් ටයිපින් කියන එකේ මේ වාසිය ගොඩක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම ඉස්සරහට ඔයගොල්ලෝ රැකියා ශාස්ත්‍රයේ නිරත වෙනකොට කොහොමත් පරිගණකයක් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවනේ දැන්. හරි. දැනට ඔයගොල්ලෝ මේ සමහරට ෆෝන්ස් වල ටැබ්ස් එක වැඩ කරන වුණාට රැකියා ශාස්ත්‍රය යනකොට ඔයගොල්ලන්ට පරිගණක, ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් ඒවා ඔක්කොම භාවිතා කරන්න එනකොට අනිවාර්යෙන් කීබෝඩ් එක එනවනේ. එතකොට ඔයාලට එදිනදා ජීවිතේ ලියුමක් ටයිප් කරගන්න ඔය හැමදේම කරන්න නම් මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම මේක ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා වේගයෙන් යතුරු ලියනය කරන්න පුරුදු වෙන එක වඩා හොඳයි.
ඉස්සර කාලෙත් ඔය මේ ටයිප්රයිටර් තියෙන කාලේ ටයිපිස්ලා හිටියා. එතකොට ඒගොල්ලොන්වත් සාමාන්‍යයෙන් ඉන්ටර්විව් කරලා ගත්තේ පැයකට කොච්චර වචන ප්‍රමාණයක් ගහනවද කියන එක. එතකොට ඒ ටයිප් කරන වේගය වැඩි නම් තමයි එයාගේ ජොබ් එක ෂුවර් වෙන්නේ. දැන් ඉතින් ඒක එච්චරම බලපාන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් දැන් කාලේ ටයිපිස්ට් කියන රැකියාව නැති වුණාට ඔයාලට මේ ඕනම රැකියා ශාස්ත්‍රයේ ලිපියක් ටයිප් කර ගැනීමේදී මේක ඕන වෙනවා. අනිත් එක තමයි අර ස්ක්‍රීන් එක දිහා බලාගෙන ටයිප් කරද්දී පුළුවන් තරම් අර හරි විදියට අර පෝස්චර් එකේ ඉඳගත්තාම ඉරියව් පවත්වා ගත්තා නම් නිවැරදිව එතකොට අස්ථි රෝග සහ වෙනත් කායික මානසික පීඩා වලින් ඔයාලා මිදෙනවා. හරිද? අනිත් එක තමයි වේගෙන් ඔයාලට කාලය මේ ඉතුරු කරගන්න පුළුවන්. හරිද? එඩිට් කරගන්නත් හරි පාසු. අනිත් එක තමයි ලේඛනයේ වැරදි අවම වෙනවා. ඒක මේ පොඩි කාලේ නම් වගේ මෙන්න මෙහෙම මෘදුකාංග භාවිතා කරලා ඔයගොල්ලෝ පාවිච්චි කරලා ටයිපින් පුළුවන් වුණා නම් වඩා හොඳයි. ඒ කියන්නේ රැපිඩ් ටයිපින් ටියුටර් කියලා අපිට තියෙනවා මේ එක සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඔයාලට මේවා ඉන්ස්ටෝල් කරලා වැඩ කරන්න පුළුවන්. හරිද? ඊළඟට මේ තියෙන ටයිප් ෆාස්ටර් කියලා තියෙනවා. ටිප් 10 කියලා තියෙනවා. තවත් උදාහරණ ගොඩක් තියෙනවා. ඉතින් ඒවායේ අපිට ඉන්ස්ටෝල් කරගෙන අපිට මේ එක අභ්‍යාස තියෙනවා. ටයිප් කරන අභ්‍යාස තියෙනවා. අර විදිහට ස්ක්‍රීන් එක දිහා බලාගෙන අවම වැරදි ප්‍රමාණයක් කරමින් පුළුවන් තරම් નિયમિત කාලයක් ඇතුළත ඔයා මේක ටයිප් කරලා ඉවර කරන්න ඕනේ. ඒ වගේ අභ්‍යාස දෙනවා. ඉතින් ඒකෙන් ඔයාගේ ටයිපින් ඉම්ප්‍රූව් වෙනවා. ඉතින් කාලයත් එක්ක බලනකොට ඔයාට ස්ක්‍රීන් එකක් බලන්නම ඕනේ නෑ. මේ කීබෝඩ් එක බලන්නෙම නැතුව මේ නිකම්ම ඔයාලට කීබෝඩ් එකට අත තිබ්බ ගමන් මතක් වෙනවා රයිට් මගේ මෙතන තියෙන්නේ දැන් F අකුරයි J අකුරයි දබර ඇඟිලි දෙක හරියට මම තියාගත්තා නම් එහෙනම් මගේ රයිට් F අකුරට උඩින් තියෙන R අකුර ඊට පහළින් තියෙන V අකුර මම එන දබර ඇඟිල්ලෙන් මේ දෙක ටයිප් කරනවා. ඕක ඔයාගේ ඔළුවේ නිකම්ම මේ රෙජිස්ටර් වෙලා තියෙනවා මතක් වෙලා තියෙනවා. හරිද? අපි බැලුවොත් දැන් ක්‍රියාකාරකම 4 මෙන්න තියෙනවා ඒ ප්‍රශ්න වලට උත්තර බලමු අපි. අපේ ඇඟිලි 10 ඉංග්‍රීසි අක්ෂර වලින් නම් කරලා තියෙනවා. මේ එක එක අක්ෂර හරියටම ටයිප් කරන්න ඕනේ මොන ඇඟිල්ලෙන්ද කියලා තමයි අපි ප්‍රශ්නෙන් අහන්නේ. එතකොට බැලුවොත් J අකුර ටයිප් කරන්න නම් අපි මොකෙන්ද ටයිප් කරන්නේ? දකුණු අතේ දබර ඇඟිල්ල. ඒ කියන්නේ Q අක්ෂරයෙන් නිරූපණය වෙන ඇඟිල්ල තමයි අපි එතනට මේ පාවිච්චි කරන්න ඕනේ. S අකුර ටයිප් කරනවා නම් හරිද? B අක්ෂරය දක්වන ඇඟිල්ල. ඒ කියන්නේ වම් අතේ වැදගිල්ල. හරිද? අර වාගේ පෙළ පොතේ තියෙනවා මේ සම්බන්ධයෙන් අර පාට කරපු අර අතේ ඇඟිලි 10ම පාට කරපු කීබෝඩ් ලේඅවුට් එකක් තියෙනවා. ඒක බලන්න. ඒකත් එක්ක බලාගෙන මේ අභ්‍යාසය කරා නම් හරි. shift key එක press කරන්න පුළුවන් අපිට වම් අතේ සුළු ඇඟිල්ල. ඒ කියන්නේ A අකුර දක්වන ඇඟිල්ල ස්පේස් බාර් එක ඔයාට ඕන E අකුරයි P අකුරයි දෙකම පාවිච්චි කරන්න පුළුවන්. දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙකම සුදුසුකම් ලබනවා. ඊළඟට අපිට තියෙනවා පුතේ ප්‍රතිශත ලකුණ ටයිප් කරන්න. ඒක කරන්නේ කොහොමද? ප්‍රතිශත ලකුණ දිහා බැලුවොත් හොඳට බලන්න. ඒක තියෙන්නේ අර ඔයාගේ කීබෝඩ් එකේ පහේ ඉලක්කමට උඩින් තියෙන. හරිද? එහෙමනම් මෙහෙම උඩින් තියෙන සංකේතයක් ටයිප් කරන්න නම් අපිට shift key එක පාවිච්චි කරන්න තියෙනවා. ඒ කියන්නේ මෙතනදී keys දෙකක් එකට පාවිච්චි කරන්න වෙනවා නේද? එහෙමනම් shift key එක අපි press කරන්නේ මොන ඇඟිල්ලෙන්ද? A අකුර තියෙන ඇඟිල්ලෙන් කියලා අපි ඉගෙන ගත්තා. එහෙමනම් දැන් මේ පහේ ඉලක්කම ටයිප් කරන්න තියෙන්නේ මොන ඇඟිල්ලෙන්ද? ඒ කියන්නේ අර කීබෝඩ් එකේ උඩම තියෙන පහේ ඉලක්කම තියෙන key එක තමයි press කරන්න ඕනේ. ඒක press කරන්නේ D අකුරෙන්. එහෙමනම් මෙතනදී අපිට ඇඟිලි දෙකක් භාවිත කරනවා. ඒ කියන්නේ වම් අතේ සුළඟිල්ල සහ දබර ඇඟිල්ල. ඒ කියන්නේ එහෙනම් අපිට මේ ඇඟිලි දෙකම යොදා ගන්න වෙන ප්‍රතිශත ලකුණ ටයිප් කරගන්න. නිකම් පහේ ඉලක්කම තිබුණා නම් ඔන්න D අකුර විතරක් ලියන්න තිබ්බා. ඊළඟට ප්‍රශ්නාර්ථ ලකුණ බැලුවොත් කොහොමද? හරිද? හොඳට බලන්න ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන්නේ ඒකයි අර ඇල ඉරයි දෙකම එකම key එකේ තියෙන්නේ. ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන්නේ ඉහළින්. එහෙමනම් ඒකටත් අපිට shift එක use කරන්න වෙනවා. එතකොට අපි පාවිච්චි කරන්නේ මොන shift එකද? ඔව් මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ keyboard එකේ තියෙනවා shift keys දෙකක් දෙපැත්තෙන්. හරිද? shift keys දෙකක් තියෙනවා දෙපැත්තෙන්. හැබැයි බලන්න දකුණු පැත්තේ shift key එක පාවිච්චි කරන්නත් අපිට තියෙන්නේ දකුණු අතේ සුළඟිල්ල. දැන් මේ ප්‍රශ්නාර්ථ ලකුණ ටයිප් කරන්නත් අපිට නියමිත වෙලා තියෙන්නේ ඒ ඇඟිල්ලම තමයි. හැබැයි ඒක නිසා
වඩා හොඳයි අපිට එවැනි අවස්ථාවකදී shift key එක press කරන්න වම් පැත්තේ shift key එක press කරත් කමක් නැහැ. දෙකම එකයි වෙන්නේ. හරිද? වම් පැත්තේ shift key එක press කරගෙන දකුණු අතේ සුළඟිල්ලෙන් ඔය question mark sign key එක press කරාට වරදක් වෙන්නේ නැහැ. එහෙමනම් ඒක නිසා මම මෙතනදී A සහ T කියන ඇඟිලි දෙක යෝජනා කරනවා. හරි? ඒක ඉතින් ඔයාලට හොයලා බලන්න පුළුවන්. එකම ඇඟිල්ලෙන් අපිට කීස් දෙකක් එකපාර ප්‍රෙස් කරන්න අමාරු නිසා හරි දකුණු පැත්තට යන්නේ නැතුව shift එක වම් පැත්තෙන් ඔබාගෙන අර සංකේතය දකුණු අතින් ඔබා ගන්නවා නිවැරදි ඇඟිල්ලෙන්. ඒ නිසා තමයි මම මේ A සහ T කියන ඇඟිලි දෙක මෙතන යෝජනා කරන්නේ. සාමාන්‍ය T අකුර ටයිප් කරනවා නම් ඔයාට D දබර ඇඟිල්ල පාවිච්චි කරන්න පුළුවන් වම් අතේ D අක්ෂරයෙන් හඳුන්වන්නේ B අකුර සඳහාත් ඒ ඇඟිල්ලම පහළට ගන්න පුළුවන්. ස්පර්ශක යතුරුකරණය යනු කුමක්ද කියලා අපෙන් අහනවා. එහෙනම් මෙන්න උත්තරේ යතුරු පූර්ව දෙස නොබලා වේගයෙන් හා නිවැරදිව යතුරු හැසිරවීම ස්පර්ශක යතුරුකරණයයි. touch typing. ඒකට නිවැරදි පුහුණු වීමේ වාසි 3ක්. ඔව් 3ට ඔන්න ඔයාලට තියෙන පෙළ පොතේ මෙතනින් කැමති 3ක් ලියන්න පුළුවන්. මම ඒවා ඔක්කොම පැහැදිලි කරා. ඊළඟට ස්පර්ශක යතුරුකරණය පුහුණු වීම සඳහා මෘදුකාංග භාවිතය වැදගත් වන්නේ ඇයි? ඔව් ලේඛනයක් අපිට ඉතාමත් ඉක්මනින්ම සහ නිවැරදිව යතුරු ලියනය කරගන්න පුළුවන් වෙනවා. මේ ක්‍රියාකාරකම 4/6 මම කතා කරන්නේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට ඒ සඳහා નિયમિત උදාහරණ 5ක්. નિયમિત උදාහරණ 5ක් අපිට ඉල්ලනවා. ඔව් මෙන්න තියෙනවා. වාගේ පෙළ පොතේ 3ක් තියෙනවා. rapid typing tutor, tip 10, type faster, ඊට අමතරව typing master රෑට ටයිප්. ඒ වගේ තව මෘදුකාංග ඔයාලට හොයලා බලන්න පුළුවන් අන්තර්ජාලයේ හොයලා ඒවා ඉන්ස්ටෝල් කරගෙන ටයිපින් පුරුදු වෙන්න පුළුවන්. ඊළඟට මේ ක්‍රියාකාරකමේ තියෙන අංක 3 සහ 4 ප්‍රශ්න ඇත්තටම ඒක ඔයාම තනියම පුරුදු වෙන්න ඕන දෙයක්. හරිද? හරියටම අර විදිහට ටයිපින් ටියුටර්ස් පාවිච්චි කරා නම් ඔයාලට 3 සහ 4 මේ වගේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඊළඟට අපිට අතිශයින්ම වැදගත් කාරණාවක් වෙනවා සිංහල සහ දෙමළ යතුරු පූර්ව භාවිතා කිරීම කියන එක තැන. මෙතනදී මේ සිංහල භාෂාවත් අපිට දෙමළ භාෂාවත් අපේ කීබෝඩ්ස් වලින් ටයිප් කරන්න පුළුවන්. හැබැයි එකම දේ අපේ කීස් වල ඒවා ටයිප් මේ print වෙලා ඉන්නේ නැහැ. සමහර වෙලාවට print වෙන වෙලාවල් තියෙනවා. දැන් සමහර ඒවා තියෙන්න පුළුවන්, සමහර ඒවා නොතිබෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ කොහොමද? ඔව් ඇත්තටම මේක ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සම්මත ක්‍රමවේදයක් තියෙනවා. අපි කිව්වා වගේ අර කීබෝඩ් එකේ layout එක අපි හඳුන්වන්නේ QWERTY කියලානේ. QWERTY කියලා හඳුන්වනවා වගේම සිංහල භාෂාවටත් තියෙනවා යම්කිසි සම්මත ක්‍රමවේදයක්. ඒ layout එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒක විජේසේකර layout කියලා හඳුන්වන්නේ. හරි. ඒ නමින් වූ මහාචාර්යවරයෙක් තමයි ඒක හඳුන්වා දුන්නේ. එතකොට ඒ keys තියෙන විදිය අනුව. අනිත් එක තමයි ශබ්ද අනුකරණය අතුරු පුරේ. නැත්නම් phonetics keyboard. අර ඔයාලා හොඳටම දන්න විදිය තමයි Singlish type එක. අපි ඔය SMS type කරන්න පුරුදු වෙලා තියෙන messages type කරන්න පුරුදු වෙලාම තියෙන්නේ ඒකෙන්. හරිද? ඒ ක්‍රමයට type කරන්න පුරුදු වෙන්න පුළුවන්. එතකොට මේ දෙකම බැලුවොත් ඉස්සල්ලාම සම්මත සිංහල යතුරු පූර්ව භාවිතා කරනවා කියන්නේ මොකද්ද? ඔව් සම්මත සිංහල යතුරු පූර්ව භාවිතා කරනවා කියලා කිව්වොත් ඔයාලට පුළුවන් මෙතනදී මේ ආකාරයට තමයි අක්ෂර ස්ථානගත කරලා තියෙන්නේ. අර විදිහටම දැන් අපේ සිංහල භාෂාවේ අක්ෂර ප්‍රමාණයක් ටිකක් වැඩි. සාමාන්‍ය මිශ්‍ර සිංහල හෝඩිය නම් අක්ෂර 60ක් තියෙනවා. ඊට අමතරව පිල්ලම් තියෙනවානේ. පාපිලි ස්පිලි ඒවා ගොඩාක් තියෙනවා. ඒවටත් මේ විදිහට අකුරු හඳුන්වා දීලා තියෙනවා. කියන්නේ කීස් හඳුන්වා දීලා තියෙනවා. එතකොට අර වගේම shift එක ඔබාගෙන තමයි මේක press කරන්න ඕනේ. හරි. ඒ වගේම ටිකක් අපිට මේ ශබ්දත් එක්ක ඇතැම් විට මේ අක්ෂර තියෙන ස්ථාන නුහුරු බවකුත් දක්නට ලැබෙනවා. නමුත් මේක ශබ්ද අනුකරණ කීබෝඩ් එක එහෙම නැත්නම් ෆොනටික් කීබෝඩ් එක ඒ ඔක්කොටම වැඩිය ජනප්‍රියයි. ඒක තමයි වඩාත් පහසුම ක්‍රමවේදය. හොඳම උදාහරණය ඔයගොල්ලෝ හැමෝගෙම වගේ තියෙනවා හෙලකුරු කියන app එක. එහෙම නේද? හෙලකුරු app එක use කරලා ඔයගොල්ලන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව ඒකේ voice typing එහෙමත් තියෙනවා. හරි. ඉතින් අර කතා කරන ඒ අපේ ඉංග්‍රීසි භාෂාවට අදාළ අපේ සිංහල භාෂාවේ තියෙන අක්ෂරයට ගැලපෙන විදිහට ඒක නිර්මාණය කරලා තියෙන. ඊළඟට shift key එක press කරාම සෑම අක්ෂරයකටම නියමිත මහ ප්‍රාණ අක්ෂරයක් නම් කරලා තියෙනවා. හරිද? එතකොට අපිට පොඩ්ඩක් මේ සම්බන්ධයෙන් ඔන්න නියමිත වීඩියෝ එකක් තියෙනවා. ඒක බලමු අපි. හෙලකුරු කියන YouTube channel එකෙන්ම මේක හඳුන්වා දීලා තියෙනවා කොහොමද අපි යොදාගන්නේ කියන එක.
ආයුබෝවන් ශ්‍රී ලංකාවේ අපිට සිංහල භාෂාවෙන් යතුරු කිරීමේ අවස්ථාව ලබා ලංකාවේ ජනප්‍රියතම ජංගම දුරකථන මුදුකාංකය වන හෙළකුරු වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. වසර 5ක් පුරා ඔබේ ජංගම දුරකථනය හෙළකුරින් සවිබල ගැන්වූ ඩිජිටල් හෙළ යතුරු පුවරුව හෙළකුරු. හෙළකුරු යතුරු පුවරුවෙන් ක්‍රම දෙකකට ටයිප් කරන්න පුළුවන්. එයින් වඩාත්ම ජනප්‍රිය ක්‍රමය වන්නේ ස්මාර්ට් ෆොනටික් ක්‍රමය. ඒ කියන්නේ SMS ටයිප් කරන විදිහට සිංග්ලිෂ් ආකාරයෙන් ටයිප් කරන එක. දෙවෙනි ක්‍රමය තමයි සම්මත විජේසේකර ලේඅවුට් එක භාවිතයෙන් සිංහල ටයිප් කිරීම. හෙළකුරු වල තිබෙන සුවිශේෂී අංගයක් වන සිංහල වර්ඩ් ප්‍රෙඩික්ෂන් සේවාව නිසා එදිනෙදා කාර්යබහුල ජීවිතයේ ඔබට වඩාත් ඉක්මනින් සිංහල ටයිප් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඔබ හිතනවා ඇති හෙළකුරු වලින් ටයිප් කරන්න පුළුවන් සිංහල විතරයි කියලා. ඔබට අවශ්‍ය නම් හෙළකුරු වලින්ම ඉංග්‍රීසිත් ටයිප් කරන්න පුළුවන්. ජංගම දුරකථනයක යතුරු පුවරුව කියන්නේ අපි නිරන්තරයෙන්ම භාවිතා කරන අංගයක්. ඉතින් ඔබ කැමති ඇති එහි පෙනුම ඔබට සරණ ආකාරයෙන් සකසා ගන්න. හෙළකුරු ඒ සඳහා ඉඩ අවස්ථාව ලබා දී තිබෙනවා. යතුරු පුවරුව ඔබ කැමති පාටකින් හෝ පින්තූරයකින් සරසා ගන්නට ඔබට පුළුවන්. ඒ වගේම තමයි අලුතෙන්ම හඳුන්වා දුන් හෙළකුරු තීම් ස්ටෝ මගින් ඔබ කැමති කාන්ටයක් යටතේ රූප තෝරා ගන්නට හැකියාව තිබෙනවා. හෙළකුරු යතුරු පුවරුවකට සීමා නොවී ඔබට තවත් වටිනා සේවාවන් රැසක්ම නොමිලේ ලබා දෙනවා. නවතම පුවත් සජීවී රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා විකාශය වූ ටෙලිනාට්‍ය වැනි සේවාවන් රැසක් ඔබට අත්විඳින්න පුළුවන්. නවලව නවතම තාක්ෂණයත් එක්ක හෙළකුරු දිනෙන් දින අලුත් වෙනවා. හෙළකුරු වල තියෙන වොයිස් ටයිපින් පහසුකම හරහා ඔබ සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් පවසන දේ ඇසෙනින්ම ජංගම දුරකථනයේ ඕනෑම තැනක ටයිප් කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. හෙළකුරෙන් අකුරු කරන මිලියන 5ක් වූ ශ්‍රී ලාංකිකයන් සමග ඔබත් එකතු වන්න. හදවතට දැනෙන්න සිංහලෙන් ලියන්න. ඊට අමතරව දැන් ඕගොල්ලෝ ඒක බැලුවෙන් පස්සේ තව දෙයක් මම කියන්නේ හෙළකුරු කියන එක මේ .lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් සිංහල ටයිප් කරගන්න. ඊට අමතරව මේ සයිට් එකේම පහලින් පුළුවන් හෙළකුරු මෙන්න මෙතන තියෙනවා ඔයාගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මෙතන ඉඳ Windows මෙහෙයුම් පද්ධතියක් තියෙන අයට, Apple මෙහෙයුම් පද්ධතියක් තියෙන අයට, Linux මෙහෙයුම් පද්ධතිය තියෙන අයට ඕනම කෙනෙකුට පුළුවන්. ඊට අමතරව ජංගම දුරකථන වලටත් දාන්න පුළුවන්. මේක ඩවුන්ලෝඩ් කරලා මෙතනින් ඔයාගේ පරිගණකය ඉන්ස්ටෝල් කරාට පස්සේ දකුණු පැත්තේ පහළ තියෙනවා ඔරලෝසුව ගාව කීබෝඩ් සෙටින්ග්ස් හදාගත්තා නම් හරි විදියට ඔයාලට එතනින් මාරු කර කර සිංග්ලිෂ් ක්‍රමයටත් හෙළකුරු ටයිප් කරන්න පුළුවන්. ඒ කියන්නේ සිංහල අක්ෂර ටයිප් කරන්න අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව Google Input Tools කියලා තියෙනවා මුතුකාංගයක්. අපිට ඒකෙනුත් පුළුවන් සිංහල භාෂාව ඇතුළුව ලෝකේ ඕනෑම භාෂාවක් අර කතා කරන විලාසයෙන් කියන්නේ ෆොනටික් ටයිප් එකෙන් ටයිප් කරගන්නත් අවස්ථාවක් තියෙනවා. දෙමළ භාෂාවත් අපිට පුළුවන්. එතකොට දැන් දෙමළ භාෂාව සඳහා ඇත්තට මේ වගේ අක්ෂර මේ සම්මතයක් එවුන් හදලා තියෙනවා. දෙමළ යුනිකේත පූර්ව කියලා මේ තියෙන්නේ. හරිද? එතකොට දෙමළ භාෂාවටත් ඒ ආකාරයෙන් ගන්න පුළුවන් මෘදුකාංග ඔවුන්ටත් තියෙනවා. එතකොට යුනිකෝඩ් කියන්නේත් මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් යුනිකේතයක් කියලා කියන්නේ ලෝකයේ ඕනෑම රටක පොදු ආකෘතියකට හඳුන්වා දීලා තියෙන අක්ෂර ක්‍රමවේදයක්. ඒ කියන්නේ අක්ෂර සංකේත පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට ලෝකයේ ඕනෑම රටක භාෂාවක පරිගණකය දිනු කරලා තියෙනවා. ඒ ආකෘතියට නිර්මාණය කරපු එකක්. ඒක නිසා යුනිකෝඩ් වලින් අපිට අපේ පරිගණක සපෝට් කරන නිසා දැනට තියෙන පරිගණක ගොඩක් අපි සිංහලෙන් මේ පරිගණකයකින් නිර්මාණය කරපු එකක් වෙනත් පරිගණකයකින් ඕපන් කරාම කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක පේනවා. හරිද? එහෙම නැත්තම් ගොඩක් වෙලාවට වෙන්නේ අපිට කලාත්මක ස්වභාවයෙන් තවත් ඒ වගේ අක්ෂර මේ කියන්නේ ෆොන්ට් ටයිප්ස් හදාගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වුණාම ඒවා નિયમિત පරිගණකවලත් ඉන්ස්ටෝල් කරලා තියාගෙන ඉන්න ඕනේ. ඉතින් දෙමළ භාෂාවෙත් මේ බාමිනි කලහම් වගේ ෆොන්ට්ස් හදලා තියෙනවා වගේම අපෙත් ගොඩක් ජනප්‍රිය FM බින්දුමති FM අබය මේ වගේ විවිධ නම් වලින් හඳුන්වන අකුරු වල හැඩතල තියෙනවා. නමුත් යුනිකෝඩ් එහෙම අවශ්‍ය නැහැ. යුනිකෝඩ්ස් වලට සපෝට් කරන්න ගොඩාක් ෆොන්ට්ස් තියෙනවා. ඒවා ඉතින් කොහොමත් අපේ මෙහෙයුම් පද්ධතියත් එක්ක ඉන්ස්ටෝල් වෙලා ඉන්න නිසා අපට බාධාවක් වෙන්නේ නැහැ.
අවසාන ක්‍රියාකාරකම් බැලුවොත් සිංහල යතුරු පුවරුවක් වාගේ මේ අභ්‍යාස පොතේ අඳින්න කියලාත් කියනවා. මෙන්න තියෙනවා ඒ අභ්‍යාසය අපිට මෙතනින් කරන්න පුළුවන්. වාගේ පෙළ පොතේම තියෙන රූපය මම යොදලා තියෙන්නේ. එතකොට මෙන්න අපිට දෙවෙනි ප්‍රශ්නේ ටිකක් වැදගත් වෙනවා. බලන්න කොහොමද මේකට අදාළ කරන මේ සිංහල අකුරු ටයිප් කරන්නේ කොහොමද අපි? ඔව් අපි බැලුවොත් මූර්ධජ ෂයන්න ටයිප් කරනවා නම් අර ඉස්සෙල්ලා වාගේ පෙළ පොතේ තියෙන මෙන්න මේ අක්ෂර මේ තියෙන ස්වභාවයත් එක්ක අනුව තමයි මම මේ ගලපලා මේ තියෙන්නේ. ඔව් ෂයන්න ටයිප් කරද්දී අපිට shift key එකත් එක්ක I ගහන්න ඕනේ. කියන්නේ capital I අකුරට තමයි මේ මූර්ධජ ෂයන්න වදින්නේ. මයන්න ටයිප් කරනවා නම් කොහොමද? සාමාන්‍ය U කියන key එක press කරා නම් හරි. ඊළඟට වයන්න ටයිප් කරන්න නම් සාමාන්‍ය J අකුර ටයිප් කරාම ඇති. බලන්න ඔයාගේ පෙළ පොතේ තියෙන ඒ සිංහල සම්මත සිංහල මේ යතුරු ලියනයත් එක්ක බලන්න මම මේ දාලා තිනවා හරිද කියන එක. දයන්න ටයිප් කරනවා නම් O අකුර ටයිප් කරාම හරි. ඊළඟට තියෙනවා කොයන්න. එතකොට අකුරු දෙකක් ටයිප් කරන්න වෙනවා නේද? ඒ කොහොමද වෙන්නේ? බලන්න කයන්නට නියමිත තියෙන L අකුර ඊළඟට පාපිල්ලට නියමිත වෙලා තියෙන්නේ Q අකුර. දැන් පාපිලිත් උතන මෙහෙම තියක් තියෙනවනේ සම් දැන් කයන්නට මේ තයන්නට එන පාපිල්ලයි සාමාන්‍ය දැන් ඔය සුයන්න නුයන්න ඒවට එන පාපිල්ලයි වෙනස්. හැබැයි මේ පාපිලි ඔක්කොම පුතේ එකම කීයකට යොදලා තියෙන්නේ. ඒක shift එක ඔබාගෙන ගහුවොත් දීර්ඝ පාපිල්ල වදිනවා. හරිද? ඒ නිසා සාමාන්‍ය L අකුරයි Q අකුරයි තමයි අපි ටයිප් කරන්න ඕනේ. L අකුරට පස්සේ Q අකුර ටයිප් කරාම කුයන්න බවට ඒක ටයිප් වෙලා දෙනවා. මූර්ධ ජනයන්නට මොකද ටයිප් කරන්න තියෙන්නේ? ඔව් බලන්න කැපිටල් K ගහන්න ඕනේ. එහෙමනම් shift key එක ඔබාගෙන K අකුර ගැහුවා නම් හරි. ඊළඟට ඉරු කියන අක්ෂරය ගැහුවොත් ගහන්න නම් shift එක ඔබාගෙන R අකුර ටයිප් කරන්න තියෙනවා. ඊළඟට ලයන්න කොමාව මහ ප්‍රාණ පයන්නට නම් සාමාන්‍යයෙන් නිකන් එම් අකුර ගැහුවොත් දන්තජ පයන්න වදින්නේ. නමුත් මේ කියන්නේ මේ තා අල්පද පයන්න වදින්නේ. මහ ප්‍රාණ පයන්න ගහන්න නම් shift එකත් එක්ක M වදින්නේ. එතකොට තමයි මහ ප්‍රාණ පයන්න වදින්නේ. නැත්තම් නිකන් M අකුර ගැහුවොත් හරිද අල්ප ප්‍රාණ පයන්න වදින්නේ. ඊළඟට දෙමළ යතුරු අනුපූර්වක් බැලුවොත් මෙන්න ඒකට තියෙනවා අපිට මේ ක්‍රියාවලිය. හරි? ඒක ඔයාලගේ පෙළ පොතේත් එහෙමම තියෙනවා. එතකොට එහෙනම් මේ දෙමළ අක්ෂර ටයිප් කරන්නේ කොහොමද? ඔව් අර මේ කීබෝඩ් එකෙන් බලාගෙන ඔයාලට පුළුවන් දැන් දෙමළ අක්ෂර නම් අපේ ටිකක් ලේසි ඇත්තටම දෙමළ යතුරු පූර්ව වැඩිපුර අක්ෂර ප්‍රමාණයක් ඒකේ නැහැ. සිංහල තරම් ඒ තරම් නැහැ කියලා ඔයාලට මම හිතන්නේ නිරීක්ෂණය වෙනවා ඇති. ඒ නිසා බලන්න ඊයන්න ටයිප් කරන්නේ කොහොමද? මෙන්න මේ වම් පැත්තට එන කෝණික වරහන තියෙන එක. ඒ කියන්නේ less than sign එක ටයිප් කරා නම් නිකම්ම එතකොට ඒක ටයිප් වෙලා එනවා නේද? ඊළඟට රයන්න දෙමළ රයන්න ටයිප් කරනවා නම් U අකුරත් අල් සයන්න ටයිප් කරනවා නම් බලන්න R අකුරත් එක්ක මෙන්න මේ සංකේතය. හරි? මේ සෙමිකෝලන් එක තියෙන කී එක පොඩ්ඩක් බලන්න. ඒගොල්ලොන්ගේ තර අපේ වගේම තමයි අර අල් කිරීමට ඒගොල්ලෝ උඩින් තිතක් තියෙනවා. ඒ තිත තියෙන සංකේතය අර මේකේ තිය හඳුන්වා දීලා තියෙනවා. ඊළඟට මෙන්න මේ නයන්න ටයිප් කරන්නේ තනි උඩු කොමාව කී එක ප්‍රෙස් කරා නම් හරි. සායන්න ටයිප් කරනවා නම් R අකුර ටයිප් කරලා ඉවර වෙච්ච ගමන්ම shift එක ඔබාගෙන H අකුර ටයිප් කරාම අර උඩ තියෙන layout එකේ හැටියට මේ සායන්න වදිනවා. එකට මේ රයන්න වදින්නේ W අකුර ටයිප් කරාම ඔයන්න වදින්නේ දෙමළ ඔයන්න X අක්ෂරයෙන් X අකුර ඊළඟට මේ දෙමළ භාෂාව වෙන මූර්ධජ නයන්න ඒගොල්ලෝ ටයිප් කරනකොට Z අකුර ටයිප් කරන්නේ ඊළඟට මේ තියෙන T යන්න හරි T යන්න D යන්න මේ අක්ෂර ඔක්කොම එන්නේ මේකේ කොහොමද L අකුර ටයිප් කරලා P අකුරට තමයි යාළගේ ස්පෙල්ල යොදලා තියෙන්නේ සම්මත දෙමළ කීබෝඩ් එකේ. එහෙම ටයිප් කරා නම් ඒක ගන්න පුළුවන්. ඉතින් අපිට තියෙන්නේ ප්‍රශ්නාංක 3 6 7 මේ ක්‍රියාකාරකම ඒ ඔක්කොම ප්‍රායෝගික ක්‍රියාකාරකම ඔයාලට කරන්න තියෙන දේවල්. හරිද? ඉතින් ඒවත් ඕගොල්ලෝ කරලා බලලා පුරුදු වෙන්න.
ඉතින් අපි උත්සාහ කළේ මේ පාඩම යටතේ යතුරු ලියනය හරියට කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න එක. අපි 8 ශ්‍රේණියේදී අතරම වදන්සකස මෘදුකාංග යටතේ දැන් ඔය ඉගෙනගත්ත දේවල් එක්ක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න කොහොමද කියලා ඉගෙන ගන්නවා. හරි. එහෙනම් ගොඩාක් ස්තුතියි අද මගේ පාඩමට එකතු වුණාට. ආයුබෝවන්.